එහෙනම් අපිට අද ඉරිදා වැඩසටහන පටන් ගන්න අවස්ථාව තියෙනවා. අද මාතෘකාව වශයෙන් මම තියාගත්තේ අවිජ්ජා සූත්‍රය. ඉතින් අපි අවිජ්ජා සූත්‍රයට එළඹෙන්න එහෙනම් කලින් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියලා අද අපේ වැඩසටහන පටන් ගමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරිමා භික්ඛවේ කෝටි න පඤ්ඤායති අවිජ්ජාය ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අත්ථ පච්චා සම්භවීති ඒවමේතම් භික්ඛවේ උච්චති අතච්ච පන පඤ්ඤායති ඉදප්පච්චයා අවිජ්ජාති. දැන් ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මාතෘකා වශයෙන් තියාගත්තේ අවිජ්ජා සූත්‍රය. අවිජ්ජා සූත්‍රය අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. එතකොට මේ අවිජ්ජා සූත්‍රයේදී ඇත්තරම බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන පෙළගැස්වීමක් කරනවා කරුණු කිහිපයක්. විශේෂයෙන්ම අපි අහලා තේනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං. ඔය විදිහට පෙළගස්සපු ඒ සම්ප්‍රදායික අතරම සූත්‍ර දේශනා ගණනාවකම භාගතුන් වහන්සේ විස්තර කරන ඒ පටිච්චසමුප්පාදය අපි හුඟක් දෙනෙක් අහලා තියෙනවා. ඉතින් එතකොට මේ පටිච්චසමුප්පාද න්‍යාය පටන් ගන්න ඇත්තටම මේ අවිජ්ජා කියන කොටසෙන්. ඉතින් සමහර ලාවට ඇතමෙක් ප්‍රශ්න කරනවා එතකොට මේ අවිද්‍යාවට හේතුවක් නැද්ද? මේ අවිද්‍යාවෙන් හැම එකම පටන් ගන්න එහෙම කියලා එතන කෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ වගේමයි සම්මා දිට්ඨි සූත්‍රය. ඒකත් මජ්ක්‍ධිම නිකායේ හම්බ වෙන්නේ. මේ මජ්ක්‍ධිම නිකායේදී සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි කියලා. දැන් ඔන්න ඔය වගේ ඉතින් අවිද්‍යාව කියන කාරණය අපේ ධර්මයේ සෑහෙන මූලික කටයුත්තක් වෙනවා. එහෙම නැත්නම් මූලික ඉගෙනීමක් වෙනවා. මොකද මේ අවිද්‍යාව නිසා තමයි අපි සංසාරේ දිගින් දිගට සැරිසරන්නේ කියලා අපි කවුරුත් පිළිගන්නේ. ඒ වගේමයි තණ්හාව අවිද්‍යාවත් එක්කම බැඳලා තියෙනවා. ඒ වගේමයි මේ අවිද්‍යාව තණ්හාව කියන දෙක සමහර ලාවට පෙන්වුම් කරලා තියෙනවා හරියට තාත්තයි අම්මයි වගේ කියලා. ඉතින් මේ තාත්තයි අම්මයි දෙන්න අවිද්‍යාවයි තණ්හාවයි දෙක තියෙන තාක් අපි නැවත මේ සංසාරයට උපදින ගතියක් උපදින ස්වභාවයක් තියෙනවා. ඒතකොට එහෙමනම් අපි සංසාරයෙන් එතර වෙන්න නම් මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා. තණ්හාව නැති කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ අවිද්‍යා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රබල ප්‍රකාශයක් කළා තමයි මේ සූත්‍රය පටන් ගන්නෙ. භාගතුන් වහන්සේ කියනවා පුරිමා භික්ඛවේ කෝටි න පඤ්ඤායති අවිජ්ජාය. ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අත පච්චා සම්භවීති. මේකේ අදහස මේ අවිද්‍යාවේ මුල කෙලවරක් අපිට පණවන්න බෑ. මෙන්න මේ කාලේ තමයි අවිද්‍යාව පටන් ගත්තේ. මෙන්න මෙතනින් ඉස්සෙල්ලා අවිද්‍යාව තිබුණේ නැහැ කියලා ඔහොම ප්‍රකාශයක් කරන්න බෑ. එමනම් අවිද්‍යාවේ මේ මුල් පටන් ගන්න තැනක් පණවන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ මුලින්ම ඔන්න එක පැත්තක් පැහැදිලි කරලා දෙනවා. ඊළඟට හැබැයි හරි ලස්සන තවත් ප්‍රකාශයක් කරනවා අතච පන පඤ්ඤායති ඉදප්පච්චය අවිජ්ජාති. හැබැයි මේ අවිද්‍යාවත් ඉදප්පච්චේතාව කියන මූල ධර්මයට යටත්. ඒ කියන්නේ මෙය නිසා මෙය වෙයි. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන බොහොම ගම්භීර පටිච්චසමුප්පාද න්‍යායක් තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවට මෙන්න මේ අවිද්‍යාව කියන දහමත් අවිද්‍යාව කියන සංසිද්ධියත් යටත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ අවිද්‍යාවත් මෙන්න මේ ඉදප්පච්චේතාව කියන මෙය නිසා මෙය වෙයි කියලා කියන ඒ સિદ્ધාන්තයට, ඒ න්‍යායට, ඒ ධර්මතාවට යටත් නිසාම එහෙමනම් අවිද්‍යාවට යම් යම් හේතු හඳුනා ගන්න පුළුවන්. ඒතර අන්නේ හේතු හඳුනා ගනිමින් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු සූත්‍රයක් තමයි මේ අවිජ්ජා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියනවා අවිජ්ජාම් පහං වික්කවේ සාහාරං වදාමිනෝ අනාහාරං. මහණෙනි මේ අවිද්‍යාවට ආහාර තියෙනවා. ඒ කියන්නේ එම ආහාර නිසා තමයි මේ අවිද්‍යාව පහළ වෙන්නේ. ඒතර එම ආහාර අපි හිතමු යම්කිසි කෙනෙක් මාර්ගෝපක්‍රමයක් පාවිච්චි කළා එම ආහාර නොදී හිටියොත්
එහෙමනම් අපිට තේරෙනවා එහෙමනම් අවිද්‍යාවත් නැති කරගන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ අවිද්‍යාවට ලැබෙන ආහාර මොනවද? කියලා එහෙනම් හිතලා බලන්න පුළුවන්. එතකොට ඒ බඳු අවිද්‍යාවක් අපි හඳුනගෙන ඒ ආහාර නොදී හිටියොත්, ඒ අවිද්‍යාවට උමනා කරන ආහාර ප්‍රමාණිකූලව නොදී හිටියොත් ටික ටික එකwidehatකින් කියනවා නම් අවිද්‍යාව निराහාර වෙලා මරණයටපත් වෙනවා. අවිද්‍යාව निराහාර වෙලා ෂය වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදය තමයි මෙතෙන්දී භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රමවේදයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ අවිද්‍යාවට එහෙමනම් ආහාර මොනවද? ඔන්න පංච නීවරණ කියලා අවිද්‍යාවට ආහාර පෙන්වනවා. ඊට පංච නීවරණ වලට ආහාර මොනවද? තීනි දුච්චරිතානි කියලා ඒකට ආහාර. ඒකට හේතුව පෙන්වනවා. දුච්චරිත තුනට ආහාර මොනවද? ඉන්ද්‍රිය අසංවරය කියලා ආහාර පෙන්වනවා. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙන්නේ මොන හේතුවක් නිසාද? අසති අසම්පජඤ්ඤ කියන ආහාරය ඒකට පෙන්වනවා. ඊට අසති අසම්පජඤ්ඤ කියන ආහාරයට හේතුව මොකද්ද? මේකට අයෝනිසෝ මනසිකාරයයි කියන හේතුව පෙන්වනවා. ඊළඟට අයෝනිසෝ මනසිකාරයට හේතුව කුමක්ද? ඒකට හේතුව අස්සද්ධිය, ශ්‍රද්ධාව නැතිකම කියලා බුදුරජාණන් වහන්සේ හේතුවක් පෙන්වනවා. ඊට අශ්‍රද්ධාවට හේතුව කුමක්ද? ඒකට හේතුව අසද්ධම්ම ශ්‍රවණය. ශ්‍රද්ධම්ම ශ්‍රවණය නෙමෙයි අසද්ධම්ම ශ්‍රවණය වශයෙන් ඒකට හේතුව පෙන්වනවා. එහෙමනම් අසද්ධම්ම ශ්‍රවණයක් අහන්න වෙන්නේ කොහොමද? අන්න ඒක අසත්පුරුෂ සංසේවයක්. මේ පාප මිත්‍ර සේවනයක්. අසත්පුරුෂයන් ඇසුරු කරන්න වීම නිසායි තමයි මෙන්න මේ විදිහට අසත් ධම්මයක් ශ්‍රවණය කරන්න වෙන්නේ. වැරදි ධමයක් ශ්‍රවණය කරන්න වෙන්නේ කියලා ඔන්න ඒකට ආහාර පෙන්වනවා. එතකොට මෙන්න මේ පෙළ ගැස්වීම දිහා අපි බැලුවාම බොහොම ලස්සන පෙළ ගැස්වීමක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කොහොමද මේ අසත්පුරුෂ සංසේවනයක් නිසා අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න සිද්ධ වෙන්නේ. අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න වීම නිසා අපි ගාව තිබෙන ශ්‍රද්ධාව දුරු වෙලා අපි ශ්‍රද්ධාවෙන් තොර වෙලා සැක සහිත පුජ්‍යල බවට පත් වෙනවා. ඒකම නිසා අපි යෝනිසෝ මනසිකාරයක් වේවට කොහොමද අයෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්නේ? අයෝනිසෝ මනසිකාරය නිසාම කොහොමද අපි ගාව තියෙන සතිය සම්පජඤ්ඤය මේ ආදී ගුණ ධර්මයන් පිරිහිලා යන්නේ? ඒ වෙනුවට අසතිය අසම්පජඤ්ඤය කියන මේ නුගුණ අපේ හිතේ වැඩෙන්නේ කොහොමද? ඒ නිසාම ඉන්ද්‍රිය අසංවරයක් වෙන්නේ කොහොමද? ඒ නිසාම අපි කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වලට පෙළඹෙන්නේ කොහොමද? ඒ හරහා නීවරණ තව තව වර්ධනය වෙන්නේ කොහොමද? මේ සියල්ල එකතු වෙලා අන්තිමට කොහොමද අවිද්‍යාව තව තව වර්ධනය වෙන්නේ? අවිද්‍යාව තව තව ප්‍රබල වෙන්නේ. කියලා මෙන්න මේ වගේ ලස්සන හේතුඵල සම්බන්ධයක් භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී විස්තර කරනවා. එකාතකින් ඉතින් අපිට කියන්න පුළුවන් අපි අර හිතාගෙන හිටිය අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ඒ කියන ඒ ලස්සන හේතුඵල ධම තවත් දුරට විග්‍රහ වෙන තැනක් තමයි මේ අවිජ්ජා සූත්‍රය කියලා කියන්නේ. මෙතනක් තියෙන සම්පූර්ණයෙන්ම මෙන්න මේ හේතුඵල ධම ඉදප්පච්චේතාව තමයි භාගතුන් වහන්සේ මතු කරලා පෙන්නන්නේ. ඉතින් අපි චුට්ටක් මේ කාරණා කීපය අද සාකච්ඡා කරන්න ටිකක් බලමු. දැන් අසත්පුරුෂ සංසේවය. දැන් අසත්පුරුෂයෙක් කියලා කියන්නේ කවුද? අසත්පුරුෂයෙක් කියලා කිව්වහම එතන කරුණු කීපයක් අපිට හිතා ගන්න පුළුවන්. එකක් තමයි එයාගේ හිතේ නරක අදහසක් තියෙන. යටි අරමුණක් තියෙන. හරි තමන් උදව්වක් කරත් එතනදී මොකක් හරි බලාපොරොත්තු වෙන යටි අරමුණක් තියාගෙන තමයි එහෙමනම් උදව්වක් කරන්නේ. අපිට සමහරවිට ඒක තේරෙන්නේ නැහැ. එතන අසත්පුරුෂකමක් තියෙනවා. එහෙම නැත්නම් ඇතුලේ එච්චර ගන්න දෙයක් නැහැ. ಗುಣධර්මයක් නැහැ. හැබැයි තමලාට පෙන්නනවා මෙන්න මේ ಗುಣධර්ම තියෙනවා කියලා නිකන් මතු පිටින් මායාවී ස්වභාවයක් පෙන්වනවා. ඔන්න ඔයගේ තත්ත්වයකුත් තියෙන්න පුළුවන්. ඉතින් තවත් වෙලාවට යම් අසත්පුරුෂ හිතක් හුඟක් වෙලාවට හැම දෙයකින්ම නිකන් සංකීර්ණ වෙලා ව්‍යාකූල වෙලා ආකූල වෙලා තියෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. එතකොටත් අන්න තේරෙනවා මෙයාට හරි දැක්මක් නැහැ. පැහැදිලි දැක්මක් නැහැ. හිතේ තියෙන බොහොම නොසන්සුන් භාවයක් සම්පූර්ණයෙන්ම හිත වික්ෂිප්ත වෙලා එහෙ මෙහෙ දුවනවා. කිසිම හිතේ ඒකාග්‍රතාවයක් නැහැ. මෙන්න මේ වගේ දුර්ගුණ රාශියක් එහෙමනම් මේ අසත්පුරුෂ ජීවිතයක හඳුනා ගන්න පුළුවන්. තවත් පැත්තකින් එයාගේ හිත සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාවෙන්ම අන්ධකාර වෙලා තියෙනවා. එයාට නිවැරදි ධහමක් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේමයි භාගතුන් වහන්සේගේ ධර්මය හෝ එහෙම නැත්නම් ඒ බඳු ශ්‍රාවකේ ඒ ධහම අනුගමනය කරන ශ්‍රාවකයෙක් හෝ ඒ බඳු ඇසුරක් ලැබිලත් නැහැ. ඒ නිසා එයා සම්පූර්ණයෙන්ම මේ ශික්ෂාපද සම්බන්ධයෙන් සීලය සම්බන්ධයෙන් කිසිම වැටහීමක් නැහැ.
එක්ක වැටහීමක් තිබිලා ඒවත් අහන්නේ නැහැ. ඒ වගේම මේකේ තව භයානක පැත්තක් තියෙනවා. ඒ තමයි අපි හිතමු එයා ශික්ෂාපද කිසිම ගෞරවයකින් රකින්නේ නැහැ. ඒ සඳහා වෑයමක් දරන්නෙත් නැහැ. ඒකේ භයානකකම තමයි එයා අනිත් අයට රකින්න එපා කියලා හරි රකින්න කෙනෙක්ව අධෛර්ය කරමින් හරි ඉන්නත් ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පැති කීපයක් මේ අසත්පුරුෂ ජීවිතයක නිකන් අපිට හඳුන ගන්න පුළුවන්. එතකොට එයාගේ අතින් සිල්පද කැඩෙනවා. ඒ කියන්නේ අපිට සත්‍ය ධාතන සිද්ධ වෙනවා. ඊළඟට අපිට හොරකම් සිද්ධ වෙනවා. කාම මිත්‍යාචාරයන් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ විවිධාකාර අපි දන්නා පදිනම. নানা ප්‍රකාර අසත්පුරුෂ කටයුතු අවැඩ බොහෝ සෙයින් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ බඳු පරිසරයක ඉන්න කෙනෙක් අපිට තවත් කෙනෙක් ඇසුරු කරනවා. ඒ බඳු කෙනෙක් තවත් කෙනෙක්ව ඇසුරු කරනකොට එයාට කියන්නේම අසත් ධර්මයක්මයි. එයා කියන්නේම ඒ සමන් කරන අපටේතු ගැන විස්තරයක් තමයි එයා කියන්නේ. ඒ වගේ එයා ලබන යම් කිසි ආස්වාදයක් හෝ නැත්නම් එයා ලබන මේ ප්‍රතිකාලීන යම් කිසි ප්‍රතිලාභයක් ගැන හෝ එහෙමත් නැත්නම් එයාගේ ඒ අකටයුත්ත නිසා යම් කිසි වෙනස් කෙනෙක් පීඩාවටපත් වෙච්ච ආකාරය හෝ ඔන්න වගේ নানা ප්‍රකාර මේ අසත් ධර්මයක් තමයි එයා ප්‍රකාශ කරන්නේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ දැන් අපි අසත්පුරුෂ ඇසුරටපත් වෙන්න සම්බන්ධ අසත්පුරුෂයෙක් ඇසුරු කරන්න අපිට අහන්න ලැබෙන්නේ ඔන්න වගේ ආකාරයක්. අපිට නිවැරදි දෙයක් අහන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම අපිට අහන්න හම්බෙන්නේ එයා කරන වැරදි වැඩ ගැන, එයා කරපු වැරදි වැඩ ගැන, එයා කරන්න ඉන්න වැරදි වැඩ ගැන, එයාගේ තියෙන දුස්සීල භාවය ගැන, එයාගේ තියෙන උදනුකම ගැන මෙන්න මේ වගේ දේවල් තමයි විශේෂයෙන්ම අපිට අහන්න හම්බෙන්නේ. ඒ වගේමයි විශේෂයෙන්ම අසත්පුරුෂ ජීවිතයක තියෙන තවත් ලක්ෂණයක් තමයි එයාට කිසිම කෙලෙහි ගුණයක් නැහැ. එයාට කිසිම සුතවේදීත්වයක් නැහැ. අපිට එයාගේ කවුරුන් හෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, වෙනත් කල්යාණ මිත්‍රයෝ වෙන්න පුළුවන්. මේ විවිධාකාර පැතිවලින් එයාට අපිට උදව් පදව් ලැබිලා තියෙනවා. නමුත් ඒවා ගැන කිසිම පැකීමක් නැහැ. ඒවා සුළු කොට තකනවා. ඒවා බිඳුවක්වත් හිතේ ඇත්තේ නැහැ. ඒවා ගැන කිසිම කෘතවේදීත්වයක් ඇත්තේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අර ඒ කෘතවේදීත්වයක් නැති බව, ඒ බඳු කෙලෙහි ගුණ දන්නේ නැතිකම මේ අසත්පුරුෂ ජීවිතයක තියෙන සාමාන්‍ය ලක්ෂණ. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ දැන් අසත්පුරුෂ ජීවිත විශේෂයෙන්ම මාන්නයට අහුවෙච්ච ස්වභාවයකුත් තියෙනවා. ඒ යම්ලන්ට සමාලාවට යම් කිසි දෙයක් ඔන්න ඉගෙන ගන්න හම්බ වෙලා ඒ හරහා හිතේ ඇති කරගත්ත ලොකු මාන්නය. අපි කියන්නේ යම් කිසි කෙනෙකුට ඔන්න හොඳට ඉගෙන ගන්න අවස්ථාවක් හදනවා. විශ්වවිද්‍යාලේ ගියා, උපාධිය හම්බුණා, පශ්චාත් උපාධිය හම්බුණා. ඔන්න ඒ හරහා යාගේ හිතේ ලොකු මාන්නයක් ඇති කරගෙන එයා අනිත් අයව යටපත් කරන ගතියක්, අනිත් අයව හෙලා දකින ගතියක්, අනිත් අයව බොහොම සුළු කොට සලකන ගතියක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා අසත්පුරුෂයි. ඒ වගේම අපි දුන්නු තවත් කෙනෙක්ට හොඳට ධනය තියෙනවා. එයා බොහොම වත්පොහසත්කම් තියෙන කෙනෙක්. එතකොට මෙන්න මේ වත්පොහසත්කම් නිසා, ධන දහන්නේ නිසා එයාගේ හිතේ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම හිතාගෙන තමන්ව උසස් කරලා සලකන ගතියක්, තමන්ව උඩින් තියාගන්න ගතියක්, අනිත් අයව පහත් කරන ගතියක් තියෙනවා නම් අන්නේ මාන්නය මෙන්න මේ අසත්පුරුෂ ලක්ෂණය. ඒ වගේමයි තවත් කෙනෙක් ඔන්න හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්, ඇඟේ හොඳට සවි ශක්තිය තියෙනවා, හොඳට රූප ස්වභාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හරහා කෙනෙක්ගේ හිතේ මාන්නය තියෙන්න පුළුවන්. ඒ තියා සමානලාවට කෙනෙක් ඔන්න ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා සමහරවිට ඒකෙන් යම්කිසි හැකියාවක් ඇති කරගන්න. අපි හිතමු යාගේ හිතේ දැන් සමාධියක් ඇති කරගන්න. එයාට ඔන්න ධ්‍යාන වලට සමාවෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. එයා ටිකක් දැන් විපස්සනාවක් වඩනවා. ඉතින් මේ වගේ මට්ටම් වල පවා අපි තමන් උසස් කොට සලකනවා නම්, අනිත් අයව පහත් කරලා සලකනවා නම්, අනිත් අයව නිඳා කරනවා නම් තමන්ගේ මේ තියෙන දැන් උපදවගත්ත හැකියාවන් සම්බන්ධයෙන් සෝමංශේ පැහැදිලිවම කියනවා මේ විස්තර වෙනවා සත්පුරුෂ සූත්‍රයේදී. මේ ඇවිල්ලා විවිධාකාර මේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන යම් හැකියාවන් දියුණු කරගෙන ඉන්න අසත්පුරුෂයෙක් කියලා. එහෙමනම් ඉතින් මෙන්න මේ අවසරයි ස්වාමීන් අවසරයි අපිට ඔබ වහන්සේ කටහඬ තරමක් අපහැදිලිවට ඇහෙන ස්වාමීන් අවසරයි. ලක්ෂණ අපි ගාවත් තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඇතම් කෙනෙක් ගාව මේවා බහුලව තියෙන්න පුළුවන්. එහෙමනම් එතකොට මෙන්න මේ බඳු බහුලව අසත්පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් අසුරකට ලක් වෙන්න අපිට අහන්න හම්බෙන්නේම ඒ අසත්පුරුෂ ගතිගුණමයි.
ඒකට ඒ නිසා එයා කියන්නේම අසත් ධර්මයක්. ඒ නිසා අපි ගාවත් තිබුණ ශ්‍රද්ධාව ඔන්න පිළිහිලා යනවා. අපි දුව අපි ගාව යම් කිසි ශ්‍රද්ධාවක් තිබුණ භාගතුන් වහන්සේ ගැන. අපි ගාව යම් කිසි ශ්‍රද්ධාවක් තිබුණා ධර්මයේ ගැන. අපි ගාව යම් කිසි ශ්‍රද්ධාවක් තිබුණා සංඝයා වහන්සේලා ගැන. මේ සියල්ල පිළිහිලා යනවා. මොකද අපිට අහන්න හම්බෙන්නෙම අර අසත්පුරුෂයාගේ තරක දෙයක් නෑ. එයා කියන්නේම බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි අඳුනයක්, කියන්නේම සමහරලාවට ධර්මයේ තියෙන යම් කිසි වැරද්දක්, කියන්නේම සමහරලාවට ස්වාමින් වහන්සේ අපිට ඔබ වහන්සේගේ කටහඬ පොඩ්ඩක් විස්තරයක් නරක දෙයක් කියන්නේ ඒ බඳු තත්වයකදී ස්වාමින් වහන්සේ සත්පුරුෂ සංසේවය කියන එක කොහොමද මේ අශ්‍රද්ධාවක් පිණිස හේතු වෙන්නේ? කියන අසත් ධර්ම ශ්‍රවණය සිද්ධ වෙලා ඊළඟට ඒ හරහා අශ්‍රද්ධාවක් ඇති වෙන ගතියක්. ඒතර මෙන්න මේ ස්වභාවය තුළ තියෙනවා. ඊළඟට දැන් අපි හිතමු කෙනෙක් තුළ මෙන්න මේ ශ්‍රද්ධාවේ තිබෙන පැති කීපයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කෙනෙක් පටන් ගන්නේ මුලදී ඒ තරම් කරුණු කාරණා දන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒ වගේමයි ඒක පස්සේ තමයි නියම ආකාරයෙන් නිවැරදි ශ්‍රද්ධාවක් හේතු කාරණා සහිත ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ. නමුත් දැන් මෙතෙන්දී අශ්‍රද්ධාව කියලා ගත්තාම මෙතෙන්දී සමාලාවට හේතු කාරණා සහිතව හෝ රහිතව හෝ විවිධාකාර අන්දමින් එතකොට මේ කෙනෙක් අශ්‍රද්ධාව බවට පත් වෙනවා. ඒ බඳු අශ්‍රද්ධාව කියන්නේ අපි ගාව තියෙනවානේ සමාලාවට කිසි කෙනෙක් ගැන විශ්වාස කරා. කිසිම දෙයක් ගැන තරන්නේ නැහැ. එහෙමත් නැත්නම් කිසිම දහමක් අදහන ගතියක් නැහැ. කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ව විශ්වාස කරන ගතියක් නැහැ. කිසිම භාවනා ක්‍රමයක් විශ්වාස කරන ගතියක් නැහැ. ඔන්න ඒ වගේ මේ අශ්‍රද්ධාව දේවල් පිළිබඳව තියෙන ඒ අවිශ්වාසය විවිධාකාර විදිහට වැඩෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බඳු අශ්‍රද්ධාවක් අවිශ්වාසයක් සම්පූර්ණයෙන්ම හේතු වෙනවා මෙන්න මේ අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් හේතුඵල ධමයක් අදහමින් දේවල් වල යථාර්ථය සොයා ගන්න උත්සාහයක් දරමින් දේවල් වල ගැඹුරට යන්න උත්සාහයක් දරමින් දේවල් වල හේතු හොයන උත්සාහයක් දරමින් මුලට යන ගතියක් ඒබඳු ස්වභාවයක් නෙමෙයි දැන් හිතේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ මතු පිට රැඳිච්ච හිතක්. සම්පූර්ණයෙන්ම නිකන් ලෞකිකත්වයේ මත අඳා පවතින හිතක්. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම මතු පිටම මේ ලෞකිකත්වයේ මතම සම්මුතිය මතම තමයි යාගේ හිත රැඳෙන්නේ. යාගේ හිත ගැඹුරකට යන ගතියක් නැහැ. අන්න ඒ බඳු අයෝනිසෝ මනසිකාරයක් දැන් මේ අශ්‍රද්ධාව හරහා එනවා. මොකද අපිට දැන් පේන්නේම අන්න ඒ වගේ අර මතු පිට තියෙන කාරණා. අර එළියේ තියෙන ටික තමයි අපිට පේන්නේ. මතු පිට පේන තියෙන ටික තමයි තියෙන්නේ. ඒක මුල් කරගෙනමයි හිත කතන්දර කියන්නේ. ඉතින් අන්න ඒ බඳු තත්වයකදී ඒ බඳු අයෝනිසෝ මනසිකාරයක වැරදි විදිහට මෙනෙහි කිරීමකින් මොකද සිද්ධ වෙන්නේ? සම්පූර්ණයෙන්ම අර අනිත්‍ය දේවල් පිළිබඳව නිට්ටයයි කියලා විපල්ලාසයක් ඇති වෙන්න පුළුවන්. වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. අනිච්චේ නිච්ච සංඥා කියලා සාමාන්‍යයෙන් කියනවා. මෙන්න මේ අනිච්චේ නිච්ච සංඥා. ඒ කියන්නේ අනිත්‍ය වූ දේවල් පිළිබඳව අස්තිර වූ දේවල් සම්බන්ධයෙන් කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පුළුවන් නිට්ටයයි මේවා සදාකාලිකයි කියන වැරදි වැටහීම. ඒතර මෙන්න මේ අනිච්චේ නිච්ච සංඥාව එකwidehatකින් සාමාන්‍යයෙන් විස්තර කරනවා මේක සංඥා විපල්ලාසයක් කියලා. ඒ කියන්නේ දැන් එයාගේ සම්පූර්ණයෙන්ම මේ අනිත් පැත්ත හැල්ලා තියෙනවා. දේවල් සම්බන්ධයෙන් එයාගේ හිතේ තියෙන දැන් අනිත්‍ය වූ දේවල් නිට්ටයයි කියලා වගේ හැඟීමක්. මේවා සදාකාලිකයි කියලා වගේ හැඟීමක්. මේවා ස්ථිරයි කියලා වගේ හැඟීමක්. ඒ කියන්නේ මේක අයෝනිසෝ මනසිකාරය හරහා හිතේ ටික ටික වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය අර්ථ වශයෙන්ම දුක්ඛ ස්වභාවයන් එයාගේ හිතේ ඇති වෙන්න පුළුවන් මේවා දැන් නම් මේවෙන් සැපක් මට ලැබෙනවා. දැන් අනාගතයේදී මේකෙන් සැපක් ලබා ගන්න පුළුවන්. අනිත් අය මේකෙන් සැප විඳිනවා. කියලා වගේ වැරදි වැටහීමක් සංඥා විපල්ලාසයක් විකෘතියක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට අන්න ඒ වගේ මේ දේවල් සම්බන්ධයෙන් ඒ හිතේ ඇති වෙන සැපයි මෙන්න මේවෙන් හැමතිස්සෙම මට සැපයක් ලබා ගන්න පුළුවන්, සුඛයක් ලබා ගන්න පුළුවන්, සොම්නසක් ලබා ගන්න පුළුවන් කියලා අන්න ඒ බඳුනේ ඇති වෙන විපල්ලාසයක්, අන්න ඒ බඳුනේ ඇති වෙන විකෘතියක් මේ අයෝනිසෝ මනසිකාරය නිසා සිද්ධ වෙන්න පුළුවන්.
දුක්ඛේ සුඛ සංඥා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. මේ දුක් වූ ස්වභාවයක් සම්බන්ධයෙන්. ඇත්ත වශයෙන්ම නම් දුකක් වූ ස්වභාවයක් ගැන මෙයාගේ හිතේ තියෙන සැපක් කියලා වගේ හැඟීමක්. ඒතර මෙන්න මේ වගේ මේ දුක් වූ ස්වභාවයක් සම්බන්ධයෙන් මේක සැපයි, මේක හොඳයි, මේක සොම්නසක්, මේක යහපතක් කියලා හේ වැරදියට ගන්න හැඟීම මේ අයෝනිසෝ මනසිකාරය හරහා එනවා. ඒක අනිත් පැත්ත තමයි මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන පුජ්‍යලයක් ඉන්නවා, මෙතන මමෙක් ඉන්නවා, මෙතන ආත්මයක් තියෙනවා කියන එහෙමත් අන්න අර ඒ ආත්මීය දෘෂ්ටි කෝණකින් ගන්න ගතිය. පුජ්‍යල ස්වභාවය ඇති වෙන්නත් පුළුවන් අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ වගේමයි ඇත්ත වශයෙන්ම ගත්තාම ඇතුලේ ගන්න ඒ තරම්ම සාරයක් නැති දෙයක්. ඇතුලේ හොඳයි කියලා ගන්න සාරයක් නැති දෙයක්. මම ඇතුලේ සුරූපී කියලා ගන්න සාරයක් නැති දෙයක් සම්බන්ධයෙන් වුණත් මෙතන ගන්න දෙයක් තියෙනවා. මේක ඊටාම සුරූපී, මේක ඊටාම සුබයි කියලා ඒ එන විකෘතියක් මේ සංඥා විපල්ලාසයත් මේ අයෝනිසෝ මනසිකාරය නිසාම ඇති වෙන්න පුළුවන්. ඒත් ඒකාතකින් බලුවහම මේ අයෝනිසෝ මනසිකාරය පැති කිහිපයක විහිදිලා යනවා. ඒ කියන්නේ පැති කිහිපයක් කියලා කියන්නේ එක පැත්තකින් අපේ අනිත්‍ය සම්බන්ධයෙන් නිත්‍ය සංකල්පයක් ඇති කරලා දෙනවා. ඒ වගේමයි දුක සම්බන්ධයෙන් සැපයි කියලා සංකල්පයක් ඇති කරලා දෙනවා. වැරදි මානසිකාරයක්, වැරදි දෘෂ්ටි කෝණයක් හදලා දෙනවා. ඒ වගේම අනාත්ම වූ දෙයක් සම්බන්ධයෙන් ආත්මීය දෘෂ්ටි කෝණයක් හදලා දෙනවා. ඒ වගේම අසුභ වූ දෙයක් සම්බන්ධයෙන් සුභ වූ දෘෂ්ටි කෝණයක් හදලා දෙනවා. එතන මෙන්න මේ වගේ සම්පූර්ණ පැටලෙලි සහගත ගතියක්, සම්පූර්ණයෙන් ව්‍යාකූල වෙච්ච ගතියක් අපේ මනසේ ටික ටික ඇති වෙන්න අපිට මෙතන ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම අසතියක්, අසම්පජඤ්ඤය. ඒ කියන්නේ දැන් එයාට සිහිය නැහැ. දැන් එයා සම්පූර්ණයෙන් ඉන්න වෙන ලෝකෙක. එයා කල්පනා කරන්නේ අතීතයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අතීතයේ රස විඳපු දේවල් සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් කෙලවරක් නැතුව අනාගත ප්‍රාර්ථනා සම්බන්ධයෙන්, අනාගත සිහින සම්බන්ධයෙන්. එතකොට හිත සම්පූර්ණයෙන්ම අර සිද්ධි බහුල ගතියකට, සම්පූර්ණයෙන්ම හිත මේ සිතුවිලි බහුල ගතියකට, ප්‍රමාණිකෝලව හිත ප්‍රපංච වලට යන ගතියකට, දිගට වැල්වට ආරං කතන්දර ගොතන ගතියකට ඔන්න අපේ හිතපත් වෙනවා. මොකද මේ අයෝනිසෝ මනසිකාරයක්මයි තියෙන්නේ. හැම දෙයකම මතු පිට අර්ථය විතරයි ගන්නෙ. එළියේ පේන්න තියෙන දේවල් විතරයි අපි දකින්නේ. ඒ මට්ටමේම විතරයි අපිට තේරෙන්නේ. මොකද අපේ හිතේ තියෙන අයෝනිසෝ මනසිකාරය. අනිබඳු තත්ත්වයකදී අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ, යථාර්ථයක් පේන්නේ නැහැ, යට තියෙන දෙයක් අපිට දකින්න හැකියාවක් නැහැ, සූක්ෂම නුවණක් නැහැ. ඒ නිසා ටික ටික මොකද වෙන්නේ? දැන් එයා මතු පිටම ජීවත් වෙනවා. ඒ හරහා මතු පිට තත්ත්වය අපිව ඇදගෙන යන්නේ තව කතන්දර කෙටීම දක්වා. තව ඇතුලේ කතාව වර්ධනය වෙන ගතියකට. තව ප්‍රපංචවලට. තව කතන්දර ගොතන ගතියකට. ඒත් මෙන්න මේ වටපිටාව හරහා අපේ හිත තව ව්‍යාකූල වෙනවා. දැන් මේ බඳු පරිසරයක තියෙන මනසක් තව මොකද වෙන්නේ? තවත් ඉස්සරහට යනකොට දැන් එයාට කය හික්මව ගන්නත් බැහැ. වචනේ හික්මව ගන්නත් බැහැ. මනස හික්මව ගන්නත් බැහැ. මනස මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම විවිධාකාර සිතුවිලි බහුල වෙලා සම්පූර්ණයෙන්ම හිත ව්‍යාකූල වෙච්ච ගතියක්, අතීතයේ ඔස්සේම යන ගතියක්, අනාගතයේ ඔස්සේම යන ගතියක් තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. වර්තමානයේ හිටියත් ඒ හිත රාග ද්වේෂ මෝහ වලටමයි යන්නේ. මෙන්න මේ වගේ ටිකක් එකාතකින් මේ මිනිස්සයාට සම්පූර්ණයෙන්ම අහිතකර මානසික වාතාවරණයක් ගොඩනගෙන්න එයාගේ හිතේ ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම අසංවර ගතියක්. මානසික අසංවර ගතියක් තමයි දැන් තියෙන්නේ. ඊළඟට කයනොත් එහෙමනම් එයා කරන්නෙම අසංවර වූ දේවල්. අතෝන ප්‍රාණඝාතයක් කරනවා. හතෙක් සත්තු මරීම වෙන්න පුළුවන්, හොරකම් කිරීමක්, වංචා කිරීමක් වෙන්න පුළුවන්. මිත්‍යාචාරයේ දීමක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කයින් වෙන්න පුළුවන් විවිධාකාර දුෂ්චරිතවල මේ තැනත්තා කිසිම බයක් හැකක් නැතුව නිරත වෙනවා. එතකොට මේක තව දිගහැරෙන්න අනිකුත් විවිධාකාර කාය දුෂ්චරිතවල කියදෙනවා. ඒ වගේමයි වචනය ගැන කිසිම දැන් හැඟීමක් නැහැ. අනිත් අය ගැන කිසි තැකීමක් නැහැ. ඉතින් යා කතා කරන්නේ බොහොම පරුෂ විදිහට, රළු විදිහට. ඒ වගේමයි අපි හිතමු බොරුවක් කියන එක ගැන, මුසාවක් කියන එක ගැන, අනිත් අයව රවට්ටන එක ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ වගේමයි තවත් අපි හිතමු සමගි සම්පන්න දෙපිරිසක් බිඳවන එක ගැන, කේලම් කියන එක ගැන කිසි හැඟීමක් නැහැ. ඔහේ අල්ලාප සල්ලාප කතා කර කාලේ නාස්ති කිරීම ගැන කිසි හැඟීමක්.
එතකොට මෙන්න මේ වචී දුස්චරිතත් මේකටම දැන් එකතු වෙනවා. එයා ඉන්නෙම නිකන් සම්පූර්ණයෙන්ම ව්‍යාකූල තත්වයක. සම්පූර්ණයෙන්ම ඉන්නේ මනස විකෘති වෙච්ච මට්ටමක. ඉතින් එහෙමත් ඒබඳු මනසක ඒබඳු මනසකින් හදලා දෙන්නෙම වචී දුස්චරිතය. ඒබඳු මනසකින් හදලා දෙන්නෙම කාය දුස්චරිතය. එතකොට මෙබඳු පතනකදී පංච නීවරණ වැඩෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පංච නීවරණ කියලා බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් පෙන්නනවා. ඒ පංච නීවරණ වැඩෙන්න මෙන්න මේ දුෂ්චරිත තව හේතු වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් පංච නීවරණ සම්බන්ධයෙන් ගත්තොත් අපි අහලා තියෙනවා මේ කාරණා හුඟක් දෙනෙක්. ඉතින් උංගාක් විස්තර කරන්න දෙයක් නැහැ. අපි දන්නවා කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡාව කියලා ඔය විදිහට තියෙන 10 නීවරණ පහක් පෙන්නනවා. මේ නීවරණ පහම මේ අපි දැන් මේ කතා කරන දේවල් වල ඇත්තම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි තමු කාය දුෂ්චරිතයක යෙදෙනකොට ඔන්න එතන කාමච්ඡන්දේ තියෙනවා. අපි තමු කෙනෙක් කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. ඉතින් මේ බඳු පරිසරයක එතන කාමච්ඡන්දයක් තියෙනවා. ඉතින් මේ කාමච්ඡන්දේ දැන් ටික ටික වැඩෙන ගතියක්, කාමච්ඡන්දේටම පොහොර යදෙන ගතියක්, කාමච්ඡන්දේම ඉන්න ගතියක් තමයි දැන් එයා තුළ තියෙන්නේ. ඒතකොට කාමච්ඡන්දේ දැන් එන්න වර්ධනය වෙනවා. ඊළඟට දැන් අපි තුමු සත්ව ඝාතනයක් කරනවා නම්, හොරකමක් කරනවා නම් ඔතෙන්දී ඊළඟට ද්වේෂයක් වැඩෙනවා. ඒ කියන්නේ ව්‍යාපාදයක් වැඩෙනවා. ඊළඟට අපි තුමු එයාගේ හිතේ නැහැ කිසිම කාර්යශීලී ගතියක්. මේ දහමක් වඩන්න ඕනේ කියලා වගේ ගතියක්, වීර්යයක්. ඒ පැත්තක් ඇත්තෙම නැහැ. එතකොට ඔන්න තීන මිද්‍යාවක් පැත්තක් වැඩෙනවා. ඊළඟට හිත තියෙන සම්පූර්ණ විසිරිච්ච ගතියක. ඊළඟට අතීතය ගැන සැක කරනවා, අනාගතය ගැන සැක කරනවා, වර්තමානය ගැන සැක කරනවා, විචිකිච්ඡාවක් තියෙනවා. ඊට පස්සේ වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා. ඒ නිසා ඔන්න කුක්කුච්චයක් තියෙනවා. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම දැන් මනස ව්‍යාකූල වෙලා, නීවරණ බහුල වෙලා, හිත සම්පූර්ණයෙන්ම වර්ණ ගැන්විලා, මේ තත්වගත වෙලා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තාම මේ බඳු හිතක් දැන් සම්පූර්ණයෙන්ම නිකාර කළු පාට හිතක් කියලා කියන්න පුළුවන්. බොහොම අන්ධකාර වෙච්ච හිතක්. දැන් එයා හැම දෙයක් දිහාම බලන්නේ නිකන් දාගත්ත පාට කණ්ණාඩියක් හරහා. හැම දෙයක් මෙයාට පේන්නේ නිකන් කණ්ණාඩියක් දාගෙන බලනවා වගේ. ඉතින් ඒ කියන්නේ අවිද්‍යාව. දැන් අවිද්‍යාවේ තියෙන එක ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් මේ දෙයක් දිහා නිවැරදි දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුව පරිදි දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි අපේ හිතේ යම් දහමක් දියුණු කරගෙන, හිතේ යම් හැකියාවන් දියුණු කරගෙන, ඒබඳු පැහැදිලි මනසකින් බලන දැක්ම දැන් මේ තැනත්තට නැහැ. මෙයාගේ හිතේ තියෙන සම්පූර්ණයෙන්ම නිකන් අර කරුණු, ඒ කියන්නේ විවිධාකාර සංඥා බහුල වෙලා, විවිධ දෘෂ්ටි වලට යටත් වෙලා, වර්ණ ගැන්විලා, තත්ත්වගත වෙලා, අන්න ඒබඳු පරිසරයක් තමයි දැන් මෙයාගේ හිතේ තියෙන්නේ. එතකොට ඒබඳු හිතකින් දෙයක් දිහා බලනකොට එයාට ඒකේ තියෙන ගැඹුරක් තෝරගන්න බෑ. එයාට අහුවෙන්නේ නැහැ ඒකේ ගැඹුරක්. එයාට අහුවෙන්නේම අර මතු පිට තියෙන මට්ටමක් විතරයි. අයෝනිසෝ මනසිකාරයක් එයා පරිහරණය කරන්නේ. ඉතින් මේ හරහා එයාට මේ දුකක් තියෙන ගතියක් හෝ, දුකට හේතුවක් හෝ, දුකෙන් තොර ස්වභාවයක් ගැන හෝ, ඒ බඳු දුක නැති කරන මාර්ගයක් ගැන හෝ මෙන්න මේ බඳු ගැඹුරක් සම්බන්ධයෙන් කිසිසේත්ම වටහා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් එයා ඊටත් එහා ගිහිල්ලා සමහර වෙලාවට වැරදි දේවල් හරි කියලා ගන්නත් ඉඩ තියෙනවා. දැන් අපි හිතමු යම් මිත්‍යා දෘෂ්ටියෙන් හරි දේවල් මේක නිවැරදිය කියලා එයා ඒ වැරදි දේවල් වැරදි දෙයක් නිවැරදි කියලා හිතා ගැනීම. එතන තියෙනවා පුදුමාකාර අවිද්‍යාවක්. දැන් අපි දෙයක් දන්නේ නැහැ කියන එක පැත්තක්. අපි හිතමු අපි ඔන්න යම්සි විෂයක් ඔන්න අපි හැදෑරුවා. අපි මේ විෂය ගැන සෑහෙන අපිට අවබෝධයක් තියෙනවා. හැබැයි අපි අනිත් වෙනත් විෂයක් ඒ තරම් ගැඹුරට හදාarලා නැහැ. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් මම මෙන්න මේ විෂය ගැන දන්නවා. අර අනිත් විෂය ගැන මම දන්නේ නැහැ. ඒතර නොදැනීම කියන එක මේ අවිද්‍යාවේ තියෙන එක පැත්තක්. හැබැයි තවත් කෙනෙක් යම්සි විෂයක් හදාarලා ඒක වැරදියට වටහා ගත්තොත් ඒකේ තියෙන කරුණු කාරණා, ඒකේ තියෙන යම් දර්ශනයක්, ඒකේ තියෙන යම් හේතුඵල මේ මොකක් හෝ දෙයක් එයා වරද්දලා වටහා ගත්තොත් එහෙම එතන තියෙනවා වැටහීමක්, හැබැයි වැරදි වැටහීමක්. එතන තියෙන්නේ අවබෝධයක් නෙමෙයි අනවබෝධයක්. ඒ කියන්නේ කෙනෙක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විෂයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් සම්බන්ධයෙන් එතකොට අපිට
නොදන්නාකම කියන එක පැත්තක්. ඒ වගේමයි ඒ දේ පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගන්නේ. වරදවා තේරුම් ගැනීම තවත් පැත්තක්. ඒතකොට මෙන්න මේ බොහොම හරිම සංකීර්ණයි කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ටිකක් පැටලෙන ගතියක් මෙන්න මේ අවිද්‍යාවේ තියෙනවා. ඒතකොට මේ අවිද්‍යාව තියෙන පරිසරයක එතකොට පංච නීවරණ තියෙනවා. ඒතකොට පංච නීවරණ තියෙන පරිසරයක මේ දුෂ්චරිත සිද්ධ වෙනවා. කාය දුෂ්චරිත, වාචික දුෂ්චරිත, මනෝ දුෂ්චරිත සිද්ධ වෙනවා. යාගේ හිතේ ලෝභයක් පහළ වෙන එක, ද්වේෂයක් පහළ වෙන එක, අනිත් ඒවා මේ හිතේ විවිධාකාර වැරදි දෘෂ්ටි පහළ වෙන එක. මෙන්න මේ වගේ ඒ දුෂ්චරිත ඔන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි දැන් එයා කටයුතු කරන්නේ ඉන්ද්‍රිය අසංවරයක් වෙලා. ඊළඟට ඒ කියන්නේ දැන් රූපයක් දෙහා බැලුවට බලලා එයා සම්පූර්ණයෙන් මේකේ පුළුවන් තරම් නිමිති ගන්න ගතියක. එහෙම නැත්නම් ඒකේ රස විඳින ගතියක, ඒකෙන් සතුටු වෙන ගතියක, ඒකෙන් තව කෙලෙස් වඩා ගන්න ගතියක, තව නීවරණ වර්ධනය කරගන්න ගතියක තමයි එයා ඉන්නේ. ඉතින් මේ බඳු කෙනෙක් තුළ සතිය දිනු කරනවා කියලා එකක් මේ සිහියෙන් ඉන්නවා කියන දෙයක් එයා උත්සාහයක්වත් දරන්නේ නැහැ. එයා ඒක සලකන්නේවත් නැහැ. එයා සලකන්නේ වෙන දේවල් තමයි එයා සලකන්නේ. එයා ඉතින් එක අතකින් සම්පූර්ණයෙන්ම ප්‍රමාද වුණ ජීවන රටාවක තමයි ජීවත් වෙන්නේ. ප්‍රමාදචාරීව තමයි එයා කටයුතු කරන්නේ. ඉතින් අන්න ඒ බඳු කෙනෙක් ඉතින් නිතරම එතකොට එයාගේ තියෙන අර සාමාන්‍ය ලෞකික ගේහසිත සංකල්පනාවන් එහෙම නැත්නම් මේ මතු පිට කල්පනාවන් ඉතින් අයෝනිසෝ මනසිකාරයක්. ඉතින් එයාට ශ්‍රද්ධාවක් ඇත්තෙත් නැහැ. එයා අහන්නෙත් දැන් තව අසත්පුරුෂයන් කරහා අසත් ධර්මයක් වැරදි දෙයක්. ඉතින් මෙන්න මේ රටාව පුදුමාකාර විදිහට විෂම චක්‍රයක් වගේ අපේ කෙනෙක්ගේ තුල මේ පළපදියම් වෙන්න පුළුවන්. ඒක අතින් හරියම භයානකයි කියන්න පුළුවන්. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මේ පෙරගස්සලා තියෙන ආකාරය දිහා බැලුවාම කොහොමද මේ අසත්පුරුෂයන් ඇසුරු කරන්න වීම නිසා කොහොමද අපිට නරක දෙයක් අහන්න හම්බෙන්නේ? අසත් ධර්මයක් අහන්න හම්බෙන්නේ. මේ සත් ධර්මයේ පැත්තක තියෙද්දි අපිට සම්පූර්ණ වැරදි දෘෂ්ටි, වැරදි ආගම්, වැරදි ඇදහිලි, নানা ප්‍රකාර නරක දේවල් කොහොමද අපිට අහන්න හම්බෙන්නේ? මොකද අපි ඇසුරු කරන පරිසරය සමාන නරක පරිසරයක් වෙන්න පුළුවන්. අපි ඇසුරු කරන පිරිස නරක පිරිසක් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික පිරිසක් වෙන්න පුළුවන්. දහමක් වඩන්න හිතලවත් නැති පිරිසක් වෙන්න පුළුවන්. ඒ වගේමයි සමහරලාට අපිවත් නොමගට යොමු කරන අපේ තියෙන ශ්‍රද්ධාවත් දුරු කරන පිරිසක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා කීපයම වුණත් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න වටිනවා. මොකද අද ලෝකේ විවිධාකාර පුද්ගල කොට්ටාශයන් ඉන්නවා. ඉතින් අපි ඇසුරු කරද්දී මේ මිනිස්යාව ඇසුරු කිරීම තුළ මගේ ශ්‍රද්ධාවේ වර්ධනයක් වෙනවද? නැත්නම් මාගාව දැනට තියෙන ශ්‍රද්ධාවත් පිරෙහෙන්න පටන් ගන්නවා. මගේ යම්කිසි ගුණයක් දැනට තියෙනවා නම් ඒ ගුණය තව වර්ධනය වෙනවද? එහෙම නැත්නම් මේ ගුණය මම මේ අමාරුවෙන් වඩාගෙන අමාරුවෙන් රැකගෙන එන මෙන්න මේ හැකියාව මෙන්න මේ ගුණය මගේ පිරෙහෙන්න පටන් ගන්නවා. කියන එහෙනම් අපි පොඩ්ඩක් කල්පනාකාරීව හිතන්න වටිනවා. මොකද එහෙම නැත්නම් වෙන්නේ අපි ඔහේ යම් පිරිස අතුරු කරන්න ගියාම ඒ අයගේ තියෙන නරක ආදර්ශ නොදැනුවත්වම අපිට කාවදින්න පුළුවන්. අපි උත්සාහ කරනවා සමහරවිට එයාගේ තියෙන නරක ආදර්ශ නොගෙන ඉන්න. අපිට කෙනෙක් යම්සේ නරක දෙයක්ම නිතර කරනවා. එයාමයි අපිටත් අසුරු කරන්න දාන්නේ. අපි දැනට ඒ කටයුත්ත කරන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට අපිටත් ඒ කරන නරක දේ ගැන අර හිතේ තිබිච්ච ලැජ්ජා බය ටික දුර වෙලා ගිහිල්ලා අපිත් මේ නරක දෙයට පෙළඹෙන්න ඉඩ තියෙනවා. මොකද අරය සමහරට අපිව පෙළඹෙන්නේ නැතත් එයා මේ නරක දේ කරනවා දැකලා ඒකෙන් එයා ලබන යම්කිසි ආස්වාදයක් දැකලා අපිටත් සමහරට ඔන්න හිතෙනවා මේ දේ කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඒ වගේ මහා පුදුමාකාර විෂම චක්‍රයක් මේකෙදි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ අර අපේ තිබුණ ගුණධර්ම ටිකත් පිරෙහෙන්න අපේ තිබිච්ච ශ්‍රද්ධාව, අපේ හිතේ තිබිච්ච ඒ අදහන ගතිය අපේ හිතේ දුර වෙන්න අපි කිසි කෙනෙක්ව ඔන්න ශ්‍රද්ධාවෙන් අදහන්නේ. අපි කිසි කෙනෙක්ව විශ්වාස කරන්නේ. අපි බුදුරහාමුදුරුවන්වත් ඔන්න විශ්වාස කරන්නේ. අපි ධර්මයේ විශ්වාස කරන්නේ. අපි කල්යාණ මිත්‍රයෙක් විශ්වාස කරන්නේ. ඔන්නගේ හරීම මේ මනස කඩාගෙන වැටෙන ගතියක්. මනසේ එක්තරාන්දමක මේ දුර්වර්ණ වීමක්, තත්ත්වගත වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා ඉතින් අපි දැන් කල්පනා කරන්නේ සම්පූර්ණයෙන්ම අතීතය ගැන. දැන් ඔන්න කල්පනා කරන්නේ අනාගතය ගැන. මේ
ඒ බඳු පරිසරයක අපේ හිත සිහියෙන් ඉන්න ගතිය හරිම අඩුයි. වර්තමානයේ ඉන්න ගතිය සම්පූර්ණයෙන්ම අඩුයි. ඒ වෙනුවට නිකන් වැල්වට අරන් ගොත අතෝරක් නැතුව කල්පනා කර ඒ බඳු පරිසරයක් තමයි දැන් හිතේ තියෙන්නේ. දැන් අපි සමහරවිට දැකලා තියෙනවා. ඇතැම් අය ඔහේ කල්පනා කර දිගට කතන්දර ගොත ඉන්නවා. ඉතින් මේ වගේ ඒ දිගට හිත හිතා කල්පනා කර ඉන්න මනසක් තව පැටලෙනවා. තව ව්‍යාකූල වෙනවා. ඉතින් එතකොට ඔන්න ඉන්ද්‍රියන් අසංවර වෙනවා. එයා රූපයක් දිහා දැකලා ඒකේ බලන්නෙම කොහොමද මම මේකෙන් ආස්වාදයක් ලබන්නේ? මොනවද මේක තව මට දැක ගන්න පුළුවන්? ඔන්න ඔගේ පැත්තකින් තමයි බලන්නේ. ඒක බලන්න ඔන්න තව එයාගේ නීවරණ වැඩෙනවා. තව එයාගේ හිතේ රාග ස්වභාවයක් වැඩෙනවා. සමහර නරක මේ අපි අකමැති කෙනෙක් දිහා බැලුවොත් ඔන්න තව එයාගේ හිතේ ද්වේෂයක් වැඩෙනවා. ඒ වගේමයි ඒ අරමුණේම එල්බ ගන්න ගතියක් ඔන්න හිතේ වැඩෙනවා. ඉතින් මේ වගේ හිත පුදුමාකාර වෙහෙසකටපත් වීමක්, හිත මුලා වෙන ගතියක් මේ වැරදි විදිහට කටයුතු කිරීම නිසා සිද්ධ වෙනවා. ඉතින් මේක තව අධ්‍යයනය කරන්න තේරුම් ගන්න මෙතන තියෙන මේ විෂම චක්‍රය කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් නම් එතෙන්දී අපිට තේරෙනවා අපි මේ විෂම චක්‍රයේ රැඳිලා ඉඳලා වැඩක් හරියි නැහැ. එහෙම නැත්නම් මේ බඳු චක්‍රයක අපි අහු වෙලා ඉඳලා අපිට පුදුමාකාර හානියක් සිද්ධ වෙන්නේ. අපි ආධ්‍යාත්මිකව ආඝාතයකට වැටීමක් සිද්ධ වෙන්නේ, පරිහානියක් සිද්ධ වෙන්නේ කියලා එහෙමනම් කෙනෙකුට උත්සාහන්ත වෙන්න අවශ්‍යයි මේකෙන් ගැලවෙන්න. ඉතින් අපි කොහොමද උත්සාහන්ත වෙන්නේ? එහෙනම් මෙන්න මේ චක්‍රය කඩන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ පෙළ ගැස්වීම කඩන්න අවශ්‍ය වෙනවා. දැන් මම මේ අඳලා තියෙන රූප සටහනේ ඇත්තටම මම පෙන්වන්න කළා තියෙන මේ එකකින් අනිත් එකට යන ගතියක්. දැන් අසත්පුරුෂ සංසේවනයේ නිසා ඔන්න ඒක ටික වැඩෙනකොට වැඩියෙන් අපි අසත්පුරුෂයෙන් ඇසුරු කරන්න මේ අසත් ධර්මයක්ම ශ්‍රවණය කරන්න වෙනවා කියන එක පොඩ්ඩක් මේක මම නිරූපණය කරන්න උත්සාහත් වෙලා තියෙනවා. මේක නිකන් හරියට එක භාජනයක් පිරෙනකොට අනිත් භාජනයට වතුර වැක්කිරනවා වගේ. මේ භාජනයේ පිරෙනකොට ඊළඟ භාජනයට වතුර වැක්කිරනවා. මේ භාජනයේ පිරෙනකොට ඊළඟ භාජනයට වතුර වැක්කිරනවා. ඔන්න වගේ එකක් මෙතන මේ නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ උපමාව භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී දෙනවා. භාගතුන් වහන්සේ කියනවා දැන් ඔන්න වහින වෙලාවකට අපි හිතමු බුදුරජාණන් වහන්සේ කියන හොඳ මේ කන්දකට පර්වතයකට ලොකු වැස්සක් වහිනවා. අපි දන්නවනේ ගාක් ඉහළ ප්‍රදේශයක උස්බිමකට බොහොම ධාරා නිපාත වැස්සක් වහිනවා. ඉතින් ඒ බඳු වැස්සක් වහිනකොට ඒ ප්‍රදේශයේ තියෙන පුංචි දිය පාරවල් පිරෙන්න ගන්නවා. ඒවා අපිට ඕන වේවිලා තිබුණේ. හැබැයි මේ හොඳ ධාරා නිපාත වැස්සක් ඒ උස් ප්‍රදේශයේ උස්බිමකට වහිනකොට කන්දකට එහෙම වහිනකොට අන්න එතන තියෙන පුංචි දිය පාරවල් දැන් වතුරෙන් පිරෙන්න ගන්නවා. පිරලා ඒ වතුර දැන් ටික ගලාගෙන එනවා. ඒ වතුර ගලාගෙන ඇවිල්ලා ඊට වඩා පහත් පරිසරයක තියෙන පහළ පරිසරයක තියෙන ඇල දොල ඔන්න පිරෙන්න ගන්නවා. පුංචි කඩਿੱති ඔන්න පිරෙන්න ගන්නවා. ඇල දොල පිරෙන්න ගන්නවා. ඒවා පිරුණාට පස්සේ ඔන්න ඒවා තව පහළට ගලාගෙන යනවා. ඒවා ගලාගෙන ගිහිල්ලා ඔන්න ගංගා පිරෙන්න ගන්නවා. ගංගා පිරලා ඉවරලා මේ මහා ගංගා වලට ඒවා මේ පැමිණෙනවා. මහා ගංගා පිරিলা අන්තිමට ඒවා මුහුදට ගලා යනවා. මහා සමුද්‍රයට ගලාගෙන යනවා. මෙන්න මේ ලස්සන උපමාව භාගතුන් වහන්සේ මේ විඥා සූත්‍රෙදි දෙනවා. භාගතුන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ අසත්පුරුෂව ඇසුරු කරන්න ඒක තව වැඩෙන්න ඔන්න ඒගොල්ලන්ගෙන් අසත් ධර්මයක්මයි අහන්න වෙන්නේ. නරක දෙයක්මයි අහන්න වෙන්නේ. මේ නරක දේ අහන්න වෙන එක ඔන්න වැඩෙන්න ගන්නවා. ඒවා වැඩියෙන් අහන්න අපි ගාව අශ්‍රද්ධාවක් දිනු වෙන්න ගන්නවා. අපි ගාව තිබිච්ච ශ්‍රද්ධාව නැති වෙලා යන්න ගන්නවා. අපි හැම දෙයක්ම අවිශ්වාස කරන ගතියකට ඔන්න ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක වැඩි වෙන්න හිතේ අයෝනිසෝ මනසිකාරයක් ඇති වෙන්න ගන්නවා. අපි දේවල් වල නිකන් ඔහේ මතු පිට විතරයි ගන්නෙ දැන්. අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ. අපිට දේක මුල බලන්න අපිට හැකියාවක් නැහැ. අන්න ඒ தත්වයක් තුළ හිතේ දැන් ඇති වෙන්නේ අසතියක් අසම්පජඤ්ඤයක්. අපිට සිහියක් ඇත්තෙම නැහැ දැන්. සම්පූර්ණයෙන්ම මුලා වෙච්ච ගතියක දැන් ඉන්නේ. සම්පූර්ණයෙන්ම අතීතයේ සැරිසරන ගතියක. අනාගතයේ සිහිනමවන ගතියකමයි දැන් ඔන්න තියෙන්නේ. ඒක තව වැඩි වෙන්න ඉන්න ඉන්ද්‍රිය අසංවරයක් කරනවා. කාය දුස්චරිතයක්, වචී දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක්. මෙන්න මේ වගේ ඉන්ද්‍රියන් අසංවර වෙන්න තව එයාගේ සිද්ධ වෙන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒවා සිද්ධ වෙන්න ඕන තව නීවරණ වැඩෙනවා. ඉතින් දැන් මනස හරිම ව්‍යාකූලයි,
සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. ඔන්න අවිද්‍යාවටම පොහොර වැටෙනවා. ඉතින් මේ වගේ හරි ලස්සන ගලාගෙන යන ගතියක් මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාවෙත් තියෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාවේ පෙන්වන්නේ අර කන්දක වැටෙන වැස්සක් කොහොමද පුංචි දිය පාරවල් පුරවන්නේ? මේ පුංචි දිය පාරවල් පහළට ඇවිල්ලා කොහොමද ලොකු දිය පාරවල් පුරවන්නේ? ඊට පස්සේ කොහොමද ඇලදොල පුරවන්නේ? ඊළඟට කොහොමද පුංචි ගංගාවලට ඒවා පැමිණෙන්නේ? පුංචි ගංගාවලින් මහා ගංගාවලට යන්නේ කොහොමද? මහා ගංගාවල් ගිහිල්ලා අන්තිමට මහා සමුද්‍රයට යන්නේ කොහොමද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ කියනවා මේ වගේ විෂම චක්‍රයක් ඇසුරු කරන්න සම්පූර්ණයෙන්ම අපේ හිතේ අවිද්‍යාවක් වැඩෙනවා. අපි දේවල් නොදැනගෙන දන්නවා කියන හිතන පරිසරයකට විතරමපත් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි දේවල් නොදන්නා ගතියටපත් වෙන්න පුළුවන්. ඒ වගේමයි භාගතුන් වහන්සේ පෙන්වන මේ චතුරාර්ය සත්‍ය බඳු බොහොම ශ්‍රේෂ්ඨ දහමක් සම්පූර්ණයෙන්ම අපේ හිතෙන් ඇහිරෙනවා අපිට අවබෝධ කරගන්න බැරි පරිසරයක් වුණ අපේ හිතේ සකස් වෙනවා. මෙන්න මේ වගේ තත්වයක් භාගතුන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් මේකේ අනිත් පැත්ත අපිට ඊළඟ දවසේදී කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද සත්පුරුෂ සංසේවයක් කරහා අසත්පුරුෂ නෙමෙයි සත්පුරුෂ සංසේවයක් කරහා කොහොමද ටික මේක අනිත් පැත්තට හරවන්න පුළුවන් කියන කාරණේ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදට මේ පැත්ත අපිට ටිකක් කතා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ භාගතුන් වහන්සේ පෙන්වන ධහම සම්පූර්ණයෙන්ම හේතුඵල ධහමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් ප්‍රායෝගිකව අපි තේරුම් ගන්නවා නම් තමයි මේකේ ප්‍රයෝජනෙ තියෙන්නේ. අපි නිකම් මේක බණකට අහලා මේ කරුණු නිකම් මතක තියාගෙන හිතිය පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ. අපි තේරුම් අරගෙන මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න තමයි අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, කරුණු පැහැදිලි වීමක් අද ධර්ම දේශනාව තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම ඉදිරි දවසේදී මේකේ යහපත් පැත්ත සත්පුරුෂ සංසේවයක් කරහා සම්පූර්ණයෙන්ම මේ විමුක්ති මාර්ගයක් අපිට විවෘත වෙන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ සතියේදී ඊළඟ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එතකොට අද මේ රැස් වෙලා ඉන්න පිරිසට අද කරපු මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ එමත් නැත්නම් ඉදිරිපත් වෙලා තියෙනවා නම් යම්කිසි ප්‍රශ්න ඒවා සම්බන්ධයෙන් හෝ අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් මම දැන් විවෘත සාකච්ඡාව පිණිස අවස්ථාව ගන්නවා. කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් හෑන්ඩ් එක රේස් කරන්න. එතකොට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේට. මේ chat එකෙත් මම හිතන්නේ මොනවාදෝ දාලා තියෙනවා. චුට්ටක් ඒකත් බලන්න. ස්වාමින් වහන්සේ මේ කලින් පොඩ්ඩක් සවුන්ඩ් එක ඇහෙන එක පොඩ්ඩක් අඩු වුණා. ඒක සමහර අයට තමයි ඉෆෙක්ට් එක ආවේ. උනාට පස්සේ ඒක මං හිතන්නේ හැමෝටම හරි ගියා. කේෂ්ලාට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න අවස්ථාව තියෙනවා අහන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනා ගැටලුවක් ඉදිරිපත් කරන්න අවසරද? හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් අපි ගිය පාරින් ඉගෙනගත් ආකාරයට සියලුම සිතුවිලි බැහැර කරමින් භාවනාව කරගෙන ගියා. එහෙම යන දැනෙනවා ස්වාමීන් වහන්සේ එක තැනකදී දැන් මේ සිත රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි කියන හැඟීමක් ආවා. ඊට පස්සේ එකපාරටම හිතුණා දැන් මම මෙතන සිටිනවා කියලා වගේ හැඟීමක් ආවා. කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඒ කියන්නේ ඝන ස්වභාවය දැනෙන්න ගත්තා. ඒත් එක්කම වගේ සිතවිල්ලක් ආවා. එහෙනම් මෝහය තාම තියෙනවා. මම ඉඳීම දැනීම නිසා ඒ කියන්නේ මෝහය තාමත් පවතින බව දැනීමක් ඇති වුණා. එතකොට ඒකත් සිතවිල්ලක් කියලා හිතලා බැහැර කරා ස්වාමීන් වහන්සේ. කොහොමද ඒ ගැන ඔබ වහන්සේකින් ඒ ආකාරයටද කළ යුත්තේ කියලා දැනගන්න සතුටුයි. ඔව්. ඒ කියන්නේ දැන් අපි ටික හිත ගැන හඳුනා ගැනීම තමයි අපි තුළ වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් අද ටිකක් කතා කළා වගේ මේ නරක දෙයක් ඇසුර හරහා අපේ හිත ව්‍යාකූල වීමක්, අපේ හිතේ තියෙච්ච ඉඩකඩ ඇහිරීමක්, හිත තත්වගත වීමක්, හිත වර්ණ ගැන්වීමක්, කෙලස් බරිත වීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි භාවනාවක් වඩනකොට මේක යහපත් පැත්ත සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත තව තැම්පත් වීමක්, හිතේ හොඳට ඉඩකඩ සහිත ගතියක්, හිතේ බර සැහැල්ලු වීමක්, හිතට එන සිතුවිලි හොඳට පෙනෙන ගතියක්,
වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ගතියක් තමයි ටික ටික වැඩෙන්නේ. ඉතින් මේ බඳු තත්වයකදී අපි තව තවත් උත්සාහන්ත වෙන්න ඕනේ කොහොමද උදේ නැගිට වෙලාවෙ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් අපි කොහොමද ටිකක් හිත ගැන අවධානයකින් ඉන්නේ. මේකෙන් අදහස් කරන්නේ අනිකුත් සියලු වැඩ නවත්තලා දානවා කියලා. අනිකුත් වැඩ කටයුතු වල යෙදෙද්දි තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ කොහොමද කෙලෙස් පහළ වෙන්නේ කියලා. දැන් අපි හිතමු අපි හොඳට පරයන්කේක වාඩි වෙලා කෙලෙස් හඳුනා ගන්න කියලා අපි උත්සාහන්ත වුණාට සමහරවිට එතන අපේ තියෙන ඒ අධික සූදානම නිසා අපි නිකන් බොහොම සන්නත් වෙලා ඉන්න ගතියක් තියෙන්නේ. එතකොට සමහරවිට කෙලෙස් එන්නේ නැහැ. නමුත් අපි ටිකක් නිදහසේ ඉන්නකොට මේ හිත ටිකක් කැමති විදිහට හැසිරෙන්න දීලා ඉන්නකොට තමයි අන්න කෙලෙස් වලට ඉන්න ඉඩ කඩ තියෙන්නේ. ඒ නිසා අපි ඒ බඳු තැන්වලදී පුළුවන් තරම් මේ පහළ වෙන කෙලෙස් හඳුනා ගන්න උත්සාහන්ත වෙන්න. සමහරවිට අරතරන් සූදානමක් නැහැ. ඒ නිසා සමහරවිට අපේ කෙලෙස් චුට්ටක් අරට තේරුණත් ඒත් අපි අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් වල තියෙන ප්‍රබලත්වය නිසා සමහරවිට අපි ඔය යටපත් කරගෙන කඩාගෙන යනවා ඉස්සරහට. සමහරවිට අපේ අතින් ඔන්න ශික්ෂාපද කැඩෙනවා. හැබැයි ඉතින් අපිට තේරෙනවා දැන් නම් මේ දැනමයි කැඩුනේ. මම වළක්ව ගන්න උත්සාහන්ත වුණා. ඒත් මේ මාව ඇදගෙන ගියා කියලා ඔන්නම තේරෙන්න ගන්නවා. ඕක තමයි ටික ටික තව සියුම් වෙන්න ගන්නෙ. ඒ කියන්නේ දැන් අපි හිතමු දෙයක් හඳුනා ගනිද්දී අපේ හිතේ සතිමත් බව එහෙම දියුණු වෙච්ච තරමට තමයි ඒක මුලින්ම අපිට හඳුනා ගන්න හම්බෙන්නේ. හැබැයි අපේ හිතේ ඒ තරම්ම තාම සතිමත් භාවයක්, හිතේ චිත්ත ඒකාග්‍රතාවයක්, නිකන් පැහැදිලි බවක්, සමාහිත බවක් නැත්තම් අපි දෙයක් හඳුනගන්න ඒක සෑහෙන්න වැඩුණාට පස්සේ අපි හිතමු හිතේ වුණ ද්වේෂයක් පහළ වෙනවා. ඒ ද්වේෂයේ මුල් අවස්ථාවේ අපිට හඳුනගන්න බෑ. අපේ හිත ඒ තරම් තැම්පත් නැහැ. අපේ හිතේ ඒ තරම් පැහැදිලි බවක් නැහැ. ඒ නිසා ඔන්න ඒක ටිකක් වර්ධනය වුණාට පස්සේ තමයි අපිට තේරෙන්න ගන්නේ. ඒතකොට සමහර ලාවට ඔන්න පරක්කු වැඩි. ඒක දුරු කරගන්න යම් යම් උපක්‍රම දරන්න සිද්ධ වෙනවා. හැබැයි අපේ හිතේ සමාහිත බව වැඩි වෙන්න හිතේ පැහැදිලි බව වැඩි වෙන්න සතිමත් බව තියුණු වෙන්න අපිට මේ ද්වේෂය පහළ වෙන මුල් අවස්ථාවේදී මොන්න වැටෙන්න ගන්නවා. පළවෙනි සිතුවිලිදිම මොන තේරෙන්න ගන්නවා. එතකොට අපි ඒකට ආවඩන්න නැත්තම්, අපි ඒකට අනුග්‍රහ කරන්නේ නැත්තම් ටික ටික ඒ කියන්නේ අපේ අවධානය යොමු වුණ ගමම්ම එහෙම නැත්නම් ඒක ගැන සතිමත් වුණ ගමම්ම අපි ඒ ක්ලේශයක් වශයෙන් නිවරදිව හඳුනාගත් සැනින්ම ඒක දුර වෙලා යන්න පටන් ගන්නවා. එතකොට අන්න අපේ හිත තව තැම්පත් වෙනවා, තව පැහැදිලි වෙනවා. අපේ හිතේ තිබිච්ච අර දැවෙන ගතිය, තැවෙන ගතිය, පසුතැවෙන ගතිය ඒවා පොඩ අඩු වෙන්න ගන්නවා. හිත තව ටිකක් සාමකාමී වෙන ගතියක්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අඩු වෙන ගතියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ ටිකක් එක අතකින් මේ රාගය, ද්වේෂය වගේ දේවල් හඳුනා ගන්න පහසුයි. නමුත් මේ මෝහය වගේ දෙයක් හඳුනා ගන්න ටිකක් අපහසුයි. ඒ කියන්නේ අපි තාමත් ඇත්තටම එකපාරටම මෝහය හඳුනා ගන්නත් බැරි තරම් මොකද මේ මෝහය හරීම සූක්ෂම විදිහට තැම්පත් වෙලා තියෙනවා. සූක්ෂම විදිහට පැටලලා තියෙන හැම දෙයකම. ඇත්තටම මේ අවිද්‍යාව කියලා අද අපි කතා කරෙත් ඔය මෝහය ගැනම තමයි. ඒ කියන්නේ මේ විවිධාකාර හේතුන් හරහා මේ අවිද්‍යාව පෝෂණය වෙන ගතියක් තියෙනවා. මෝහය පෝෂණය වෙන ගතියක් තියෙනවා. ඒකම තමයි මෙතනින් පෙන්වන්නේ. අපි කාව හරි නරක කෙනෙක් අසුර කරන්න ගිය ගමන් ඔන්න අවිද්‍යාව පෝෂණය වෙන්න පුළුවන්. අපිට නරක කෙනෙක්ගෙන් වැරදි තැනකින් නරක දෙයක් අහන්න වෙච්ච ගමන් මේ අවිද්‍යාව පෝෂණය වෙනවා. මේ මෝහය වැඩෙනවා. ඒ වගේමයි අපි ගාව තිබිච්ච යම්කිසි ශ්‍රද්ධාවක් දුර වෙලා ගියාම අපිට ධහම ගැන වෙන්න පුළුවන්, භාගතුන් වහන්සේ ගැන වෙන්න පුළුවන්, කල්යාණ මිත්‍රයෙක් ගැන වෙන්න පුළුවන්. අපේ තිබිච්ච ඒ විශ්වාසය, අදහන ගතිය දුර වුණා නම් ඔන්න සමහරවිට ඒක අවිද්‍යාවට පෝෂණයක් වෙනවා. ඊට පස්සේ අපි දෙයක් ගැඹුරක් දකින්න නැතුව අපි නිකන් ඔහෙ මතු පිට සම්මුතියේම වැඩි කාලයක් ඉන්නවනම් අපිට බණක් භාවනා කරන්න හම්බුනේ නැහැ, අවස්ථාවක් ලැබුණේ අපි මුළු දවසම ගත කළේ සම්පූර්ණයෙන්ම සම්මුති දේවල් වල, ලෞකික දේවල් වල, ලෝකේ තියෙන নানা ආකාර දේවල් වල. ඉතින් ඒ වගේම ඉන්න අවිද්‍යාවට පෝෂණයක් හම්බ වෙනවා. මෝහයට පෝෂණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතමු අපිට සිහිය පවත්වන්න අවස්ථාව ලැබුණේ. අපි සම්පූර්ණයෙන් අසිහියෙන් හිටියේ. අපි අතීතය ගැනමයි කල්පනා කර හිටියේ. අනාගතය ගැනමයි සිහිනවම හිටියේ. ඔන්න ඒ හරහාත් ඔන්න අවිද්‍යාවට පෝෂණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කය ගැන එච්චර සැලකීමක් දක්වේ නැහැ. අපි ඉන්ද්‍රිය සංවරයක් ගැන ඒ තරම් සැලකිලිමත් උනේ නැහැ. ඔහේ ඕන තරම් රූප බලා හිටියා. අපිට රූප වාහිනී බලා හිටියා. ගුවන් විදුලියට සවන් දෙදී හිටියා. පුළුවන් තරම් චිත්‍රපටි බලා හිටියා. අපි කැමති දේවල් අනුභව කරමින් හිටියා. කැමති ස්පර්ශයන් ලැබමින් හිටියා.
ඕන දෙයක් හිතට එන්න දීලා හිටියා. ඉතින් මේ බඳු ඉන්ද්‍රිය සංවරයක් නැත්තම් අවිද්‍යාවට පෝෂණයක් කරනවා. මෝහයට පෝෂණයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි පොඩ්ඩක් හොයන්න වෙනවා එකපාරට මෝහය අල්ලගන්න බැරි නිසා, අවිද්‍යාව අල්ලගන්න බැරි නිසා කොහෙන්ද මෙයාව පෝෂණය වෙන්නේ? කොහෙන්ද මෙයාට ආහාර ලැබෙන්නේ? කියලා එහෙනම් හොයන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ටික ටික මේ ඒ ආහාර ලැබෙන පහසුකම්, එහෙම නැත්නම් ආහාර ලැබෙන ක්‍රම අපි ටික ටික වළක්වන්න අන්න අවිද්‍යාව දුර්වල වෙනවා. අවිද්‍යාව निराහාර වෙන්න ගන්නවා. අපේ මෝහය निराහාර වෙන්න ගන්නවා. මෝහයට දැන් ලැබෙන්න ආහාර නැහැ. මෝහයට දැන් චුට්ටක් බලගතු වෙන්න අවස්ථාව මදි. අන්න ඒ වගේ තත්ත්වයක ඔන්න හිත තව තව තැම්පත් වෙනවා. හිතේ සාමකාමී ගතිය වැඩි වෙනවා. හිතේ පැහැදිලි ගතිය වැඩි වෙනවා. රාග ద్వේෂ වල තියෙන ගතිය අඩු වෙනවා. හිත නිකන් නිවිච්ච ගතියකට යනවා. ඒ පරිසරයකදී යන්න අපේ අර තියෙන බොහොම යට මණ්ඩි මට්ටමේ තියෙන අනවබෝධයක්, යට මණ්ඩි මට්ටමේ තියෙන මේ සියුම් මෝහය සමහරවිට අපිට තේරෙන්න ගන්නවා. මෙතන කෙනෙක් නැති ස්වභාවය, මෙතන පුද්ගලයෙක් නැති ස්වභාවය, මෙතන නිකන් හේතුඵල ධමයක් පමණක් ක්‍රියාත්මක වෙන ස්වභාවය, මෙතන ධර්මතා රසක් ක්‍රියාත්මක වෙන ස්වභාවය, මෙන්න මේ වගේ බොහොම භාගතුන් වහන්සේ පෙන්නන ඒ ගැඹුරු ධමයක් අපිට පොඩ නිකන් තේරෙන්න පටන් ගන්නවා. මේ අපි අර අවිද්‍යාව පෝෂණය කරන්නේ නැතිව, මෝහය පෝෂණය කරන්නේ නැතිව ඒ ක්‍රමානුකූලව හික්මෙන පරිසරයක් තුළදී. ඉතින් මේක ගැන අත්‍තරව තවත් දුරටත් අපිට එන සතියේ එන අවස්ථාවලදී කතා කරන්න පුළුවන්. මොකද ඒ හිතේ විද්‍යාව නැත්තම් විමුක්තිය, නිදහස වර්ධනය වෙන ආකාරය ගැන තමයි ඉතින් අපිට ඊළඟ අවස්ථාවේදී කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි අපිට පොඩ මෝහය හඳුනා ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න රත්නසිරි මහත්තයාට අවස්ථර තියෙනවා. හලෝ. අර ධර්ම දේශනාව කරපු එක පිළිබඳව මට මේ ගැටලුවක් මම අහන්නේ. දැන් මේ කාලය බුද්ධෝත්පාද කාලයක අපිට මේ අවිද්‍යාව දුරු කර ගැනීමට ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. එතකොට දැන් අපේ යම් කිසි ප්‍රමාණයකින් අවිද්‍යාව දුරු වෙනවා. නමුත් ධර්මයේ පිරිහිලා යම් කාලයකට එනවා මේ හදාගත්ත දියුණුව අපිට අහිමි වේදෝ කියලා. ඒ කියන්නේ දැන් අපි බුද්ධ ශාසනය දුරු අතුරුදහන් වෙමින් යන කාලයක අසත්පුරුෂයන් දැන් මේකේ මුලදිම සඳහන් කරානේ අසත්පුරුෂ සේවනය නිසා තමයි මෙහෙම ගිහිල්ලා අයෝනිසෝ මනසිකාරය හරහා ගිහලා අවිද්‍යාව ඇති වෙන්නේ. එතකොට අපි පහල කරගත්ත යම්කිසි දියුණුවක් අපිට අහිමි වේදෝ කියලා මේ සැකයක් තියෙනවා. මේ ආපහු මනුසාත්මයක් ලැබුණොත් අනාගතයේ කාලයක ඒ කාලයේදී අපි ආපස්සට ගිහිල්ලා අපි කරගත්ත දියුණුව අපිට නැති වේදෝ කියලා. එහෙම නැත්තම් එහෙම කාලයකදී ඒ පිනක් තියෙන කෙනෙක් එහෙම මනුස්ස ලෝකයක ඉපදෙන එකක් නැහැ. එයාට ඉදිරියට ගෙනියන්න ඕන දියුණුවක් කරගෙන යන්න ලැබෙනවා නම් අපිටම සෝතාපන්න මාර්ගයට හෝ ඵලයටපත් වෙච්ච කෙනෙක්ම වුණා කියලා ඒ කාලේ වෙනකොට නම් මේ කාලේ වෙනකොට එහෙම කරගත්ත කියලා. එතකොට එයාට වාසනාව ලැබෙන්නේ මේ ලෝකෙ ඉපදෙන්න නෙමෙයි දිව්‍ය ලෝකයක ඉපදිලා එතනින් ඉදිරියට යන්නද ලැබෙන්නේ. එහෙම නැත්නම් අවාසනාවන්ත දෙයකට මුහුණ දෙයද. මොකද ඒ කාලේ වෙනකොට සද්ධර්මය අහන්න අවස්ථාවකුත් නැහැ. මොකද සත්පුරුෂයන්ගේ ප්‍රමාණය එන්නේ වැඩි වෙන නිසා. මොකද අපේ අවිද්‍යාව වැඩි වෙන්නේ අන්න ඔය කරුණ නිසා කියලා මට දැනෙනවා. ඒක එහෙම ලැබෙන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම දැන් මේ බුද්ධෝත්පාද කාලයකදී වුණත් අපිට අසත්පුරුෂයින් නම් ඇසුරු කරන්න සිද්ධ වෙන්නේ මේ විෂම චක්‍රය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ මහත්ය අහලා ඇති අර මහා ධන සිටු පුතෙක් කියලා මේ කෙනෙක් ඉඳලා තියෙනවා. මහාම ධනවතෙක්. එයාට දෙමව්පියන්ගේ පැත්තෙන් හම්බෙච්ච 80 කෙලක් ධනෙ තිබුණා කියලා කියනවා. ඒ වගේම එයාගේ බිරිඳටත් ඒ බිරිඳගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච 80 කෙලක් ධනෙ තිබිලා තියෙනවා. ඉතින් මේ දෙන්නට දැන් හිතා ගන්න බැරි තරම් ධනයක් තියෙනවා. හැබැයි දැන් තාම මේ අසත්පුරුෂ මට්ටමකට අසත්පුරුෂ ඇසුරකට වැටිලා නැහැ. සාමාන්‍යයෙන් ජීවිතේ කටයුතු කරගෙන යනවා. හැබැයි
මේ සුරාලෝලී පිරිසක් සුරා දුහෘතය පිරිසක් මේ දෙන්න තේරුම් අරගෙන මේ මහා ධනයක් තියෙන මේ මිනිස්යාව මේ මත්පැනට යොමු කරන්න ඕනේ කියලා එක දවසක් නිකන් නොමිලෙම පොඩ්ඩක් මේ අපි කියන්නේ ඒ කාලේ හිටියනම් මොන හරි සුරාවක් දෙනවා. ඉතින් මේ මිනිස්සයා ඉතින් අමාරුවෙන් එදා මේ බොන්න ඇති ඉතින්. හැබැයි ටික ටික අර මිනිස්සයෝ ක්‍රමානුකූලව මෙයාව අරගන්නවා මේ මත්ලෝලී ගතියට. සුරා සොඬ ස්වභාවයකට. දැන් ටික ටික දැන් මෙයා ගානෙම තමයි දැන් අනිත් අයටත් බොන්න දෙන්නේ. මුලින් කවදාවත් මේ සුරාවක් පානය කරපු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි ක්‍රමානුකූලව අර අසත්පුරුෂයෝ එකතු වෙලා මෙයාව ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන දැන් අන්න මෙයාම තමයි දැන් වේදම් කරන්නේ අනිත් අයට. ඊට පස්සේ දැන් ටික ටික මෙයාගේ ධනය වැඩි මේ අඩු වේගෙන යනවා. සම්පූර්ණයෙන්ම මෙයා ගාව තිබිච්ච ධනය ඉවර වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න බිරිඳගේ තියෙන ධනයත් ඔන්න මේ සුරාව සඳහා යොමු කරනවා. දැන් අනිත් අයත් පුළුවන් තරම් මෙයාගෙන් යැපෙනවා. ඒ කියන්නේ සුරා සොඬුන් පිරිස මෙයාගෙන් යැපෙනවා. ඉතින් දැන් ඔන්න බිරිඳගේ තියෙන ධනයත් සම්පූර්ණයෙන් ඔන්න වේදම් කරනවා. වේදම් කළා අන්තිමට දැන් උන්හිට තැන් පවා නැති වෙනවා. අන්තිමට මේ දෙන්න හිඟමනට බහිනවා. හිඟමනට බැහැලා එන අවස්ථාවේදී තමයි භාගතුන් වහන්සේ මේ දෙන්න අරබයා මේ භික්ෂුන් වහන්සේලාට ධර්මයක් කියනවා. කියන්නේ මේ අය මේ වගේ අසත්පුරුෂ මට්ටමකට වැටෙන්නේ නැතිව අසත්පුරුෂ ඇසුරකට වැටෙන්නේ නැතිව මේ බුද්ධ ශාසනය තුල මේ දෙන්නම පැවිදි වුණා නම් මේ දෙන්නට රහත් වෙන්න පින තිබුණා කියලා කියනවා. ඊළඟට අපි හිතමු මුලදී ටිකක් ප්‍රමාද වෙලා පස්සේ කාලෙක හරි පැවිදි වුණා නම් මොන අනාගාමී වෙන්න ඉඩ තිබුණයි කියලා කියනවා. එහෙමත් නැතුව ටිකක් ඊටත් වඩා ප්‍රමාද වෙලා පස්සේ කාලෙක හරි යහපත් මාර්ගයකට යමු වුණා නම් සකදාගාමී වෙන්න අවස්ථා තිබුණයි කියලා කියනවා. එහෙමත් තිබිලා නැතුව ඔන්න ඊටත් ටිකක් පහු වෙලා මේ යහපත් මාර්ගයට යමු වුණා නම් සෝවාන් වෙන්න අවස්ථා තිබුණයි කියලා කියනවා. එහෙම නැත්නම් අර ලෞකික පැත්තෙන් භාගතුන් වහන්සේ කියනවා මේ මුළු රටේම ප්‍රධානම සිටු තනතුරටපත් වෙන්න ඉඩ දුණයි කියනවා ඒ ලෞකික පැත්තෙන් ගියා. හැබැයි අද මේ සියල්ලම අහිමි වෙලා සම්පූර්ණයෙන්ම මේ හිඟමනට වැටලා තියෙනවා ඊළඟට අපාගත වෙනවා කියලා භාගතුන් වහන්සේ කියනවා. ඉතින් ඒ නිසා අපිට මේක මේ බුද්ධෝත්පාද කාලයට පමණක් බුද්ධෝත්පාද කාලයේදී අපි අනිවාර්යයෙන්ම සත්පුරුෂ ඇසුරක්ම ලබා විය කියලා එහෙම නීතියක් නැහැ. අපිට බුද්ධෝත්පාද කාලයකදී වුණත් අසත්පුරුෂ ඇසුරක් ලබන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ මේක මේ බුද්ධෝත්පාද කාලය තුල අපිට සත්පුරුෂ ඇසුරක් ලබන්න තියෙන හැකියාව වැඩි. සද්ධර්ම ශ්‍රවණය කරන්න තියෙන හැකියාව වැඩි. කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න තියෙන හැකියාව වැඩි. හැබැයි අනිත් පැත්තත් මේකේ තාම තියෙනවා. ඒ නිසා දැන් මේ මහත්ය අහන්නේ ඊළඟ අවස්ථාවකදී ඊළඟ භවයකදී සෝවාන් වෙච්ච කෙනෙකුට නම් ඉතින් ඒක අතරින් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ එයා ඉතින් සත්පුරුෂ ඇසුරක් ලබලානේ එයා සෝවාන් වෙන්නේ. එයා සත්පුරුෂ ඇසුරක් ලබලා නිවැරදි ධර්මයක් දියුණු කළා, ශ්‍රද්ධර්මයක් ශ්‍රවණය කරන්න යාට ලැබිලා, යෝනිසෝ මනසිකාරයක් වඩාගෙන, සති සම්පජඤ්ඤයක් දියුණු කරගෙන, ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන, ඊළඟට සතර සතිපට්ඨානයක් දියුණු කළා, බොජ්ජංග දියුණු කළා. ඔන්න වගේ බොහොම ප්‍රායෝගික මාර්ගයේ ගිහිල්ලානේ යා මේ සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වෙන්නේ. ඉතින් ඒ බඳු මට්ටමකදී පමණයි ආපස්සට එීමක් නැත්තේ. අනිකුත් ඕනම මට්ටමකදී ආපස්සට එන්න පුළුවන්. ඕනම මට්ටමකදී පිරෙහෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල ප්‍රතිවේදයකදී එහෙම පිරෙහෙන ගතියක් නැහැ කියලා කියනවා. ඒ නිසා ඒ බඳු මට්ටමකදී පමණයි ඉතින් සෑහීමකටපත් වෙන්න පුළුවන්. අනිත් හැම මට්ටමකදී හැම අවස්ථාවකදී මේ යම්කිසි අවදානමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඒ කියන්නේ ලැබුණු මේ අවස්ථාවේ ඉහළින්ම මේ දේ සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් මේ අවිද්‍යාව සහ මුලින්ම නැති කරගන්න බැරි නම් අඩු තරමින් සෝවාන් ඵලයටපත් වෙන්න ප්‍රමාණයටවත් මේක කරගත්තේ නැත්නම් මේක අපි ලැබපු ලොකු පරාජයක් වෙන්න පුළුවන්. මින් ඉදිරියට අපි මේ ගැන ඇත්තටම හොඳින් හිතුවේ නැත්නම් කියන අදහස තමයි එකෙන් කියන්නේ. නැත්නම් හිතියට වැඩිය ආපස්සට නැවත නරක කාලයක ඉපදුනොත් එහෙම වෙන්න පුළුවන්. එතකොට ආපහු අපිට හොඳක් වෙන්නේ නැහැ ඒ කියන්නේ. ඔව් සම්පූර්ණ ඇත්ත. ඔව්. පැහැදිලි. බොහොම පිං. ඊළඟ ප්‍රශ්නේ එසට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒසට ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඒස ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන්නේ
මට ප්‍රශ්නයක් තියෙනවා මේ ධර්මදේශනාවට අදාළව. ඔව්. එහි ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේම මම හිතන්නේ දසක නිපාතේ තණ්හා සූත්‍රය. ඔව්. තණ්හා සූත්‍රයේ සඳහන් වෙනවා දැන් වහන්සේ මේ ලස්සනට පෙළගස්සලා තියෙන නමයක් තියෙන එකට අවිද්‍යාවට භව තණ්හාවට ප්‍රත්‍යය අවිද්‍යාවයි කියලා. අනිත් එක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙනවාද ස්වාමීන් වහන්සේ? ඔව්. ඇත්තටම මේ ළඟමයි තියෙන්නේ තණ්හා සූත්‍රයත්. ඒකේ අවිද්‍යාව වෙනුවට දාලා තියෙන්නේ භව තණ්හාව කියන එක. ඒකයි මම අර මුලින්ම පටන් ගන්නකොට කිව්වේ මේ අවිද්‍යාවයි තණ්හාවයි අත්කල් බැඳගෙන වගේ තමයි යන්නේ. ඒ කියන්නේ ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ මෙයා මේ දෙන නිකන් හරියට අම්මයි තාත්තයි වගේ කියලා මේ සංසාරේ. දැන් හරියට අම්මයි තාත්තයි නිසානේ අපි හැමෝම පහළ වෙන්නේ. ඒ වගේ තමයි කියනවා මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි මේ සම්පූර්ණ සංසාර ගමන යන්නේ. ඒ නිසා මේ තණ්හා සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අවිද්‍යාව වෙනුවට තණ්හාව මේ ඉස්සරහට අරගෙන එතෙන්දී භව තණ්හාව කියන එක තමයි විශේෂයෙන්ම ගන්නෙ. ඒ භව තණ්හාව කොහොමද මේ කරුණු ටිකමයි ඇත්තට මෙතනක් තියෙන්නේ. මේ කරුණු ටිකේ පෙළගැස්වීම නිසා කොහොමද භව තණ්හාවක් ඇති වෙන්නේ? කොහොමද නිකන් එක දිගට ඊළඟ මොහොතක් ගැන ඊළඟ මොහොතේ මට සුවයක් ලැබෙයි, ඊළඟ භවයේ මට සුවයක් ලැබෙයි, ඊළඟ කටයුත්තේදී මට සුවයක් ලැබෙයි, සැපයක් ලැබෙයි කියලා හැම තිස්සෙම අර ඉස්සරහට අදින ගතිය. හැම තිස්සෙම ඉස්සරහා බලන ගතිය. අපි සාමාන්‍යයෙන් කියන්නේ අර බෝරුවට කැරට්ටලයක් දෙනවා කියලා කැරට්ටලයක් පෙන්නනවා කියන ඔන්න ඔය ගතියක් තමයි මේ භව තණ්හාවේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ඉන්න මොහොත ගැන කිසිම තෘප්තිමත් බවක් නැහැ. සෑහීමකටපත් වීමක් නැහැ. හැම තිස්සෙම ඊළඟ දෙයක් ගැන කල්පනා කරනවා. ඊළඟ මොහොත ගැන කල්පනා කරනවා. ඊළඟ සංසිද්ධිය ගැන අපේක්ෂාවක් තියාගන්නවා. ඒකෙන් අපිට දැනට ඉන්න තත්ත්වයට වඩා වැඩි සතුටක්, වැඩි සැපයක් ලැබෙයි කියලා අපි හිතා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ தත්ත්වය තුළ අපි දිගින් දිගට සංසාරේ ගමන් කරනවා. එතකොට මේ භවයේදී ඔන්න ලබා ගන්න බැරුණා නම් ඔන්න අපි ඊළඟ භවයේදී මට මේක හම්බ වේවා, මෙයත් එක්ක ඉන්න ලැබේවා, අනාර දේ කරන්න ලැබේවා කියලා ඔන්න අපි ඊළඟ භවයක් ගැන ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනා අපි තුළ ක්‍රියාත්මක වෙන තාක් අපි මේ සංසාරය ගැන අපේ ඇල්මක් තව මම මේවෙන් සතුට ලබන්න ඕනේ, සැප විඳින්න ඕනේ, එන භවයේදී සැප විඳින්න ඕනේ, ඊළඟ භවයේදී සැප විඳින්න ඕනේ කියලා මේ විදිහට තණ්හා කර යන්න ඒ බඳු තණ්හාවක් අපේ හිතේ ක්‍රියාත්මක වෙන්න ඉතින් අපි සංසාරේ දුවනවා. මොකද අපි වඩන්නෙම ආත්ම දෘෂ්ටියක්, වඩන්නෙම තණ්හාවක්. ඒ තණ්හාව පෝෂණය කරන ගමනකදී ඉතින් අපිට සංසාරයෙන් ගැලවීමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්වන්නේ නිවනක්. නිවන කියන්නේ තණ්හාව ඡය කිරීමක්. තණ්හක්ඛයෝ නිබ්බාන. තණ්හාව ඡය කරන ප්‍රතිපදාවක් තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ නිසා ඒ තණ්හා සූත්‍රයේදී මේ පෙළගැස්වීමම, ඒ කියන්නේ මේ ඉදිරිපත් කළ තියෙන පෙළගැස්වීමම තණ්හාව ඉස්සරහට අරගෙන නැත්නම් තණ්හාව කොහොමද පෝෂණය වෙන්නේ මේ කාරණා රාශිය නිසා කියන එක තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඉහි ස්වාමීන් වහන්සේ හොඳයි. ඉහි ආයේ කටුකුරුන්ගේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක පහදලා තියෙනවා ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නිසා මම සංකල්පය ඇති වෙනවා, තණ්හාව නිසා මගේ කියන සංකල්පය ඇති වෙනවා කියලා. ඒක ඇත්ත. දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ දැන් අර ප්‍රපංච කියන මට්ටම ටිකක් ඉතින් රළු විදිහට විස්තර කරනවා තණ්හා දිට්ඨිමාන කියලා. ඒකට ඒ තණ්හාව මේ තණ්හා කියන එක එන්නේ මගේ කියන ඒ බොහොම යට මට්ටමේ තියෙන අස්මිමාන මේ මානයක. ඊට පස්සේ දිට්ඨි කියන එක එන්නත් පුළුවන් අර ආත්ම දෘෂ්ටිය හරහා. මාන කියන එක එනවා මේ එතන කෙනෙක් ඉන්නවා කියලා ගැනීම හරහා. ඒ කියන්නේ මෝහය හරහා, අවිද්‍යාව හරහා. එතකොට මේ ඒ කියන්නේ තණ්හා දිට්ඨි මාන කියන අපේ හිතේ තියෙන බොහොම යට තියෙන ඒ අපිව සංසාරේ ඇදගෙන යන හිත ව්‍යාකූල කරන, හිත කතන්දර ගොතන, ප්‍රපංච කරන ගතිවලට මේ තණ්හාව, අවිද්‍යාව කොහොම යට ගැඹුරේ ඉඳගෙන උදව් කරනවා. ඒගොල්ලෝ තමයි ඒවා නිකන් මේ අන්තර්ගතයේ තියෙන්නේ. නැත්නම් යට මණ්ඩිත් පැත්තේ තියෙන ඒවා තමයි. ඉතින් සරණයන් වහන්සේ භවයේ පැවැත්මට අම්මා සහ තාත්තා හැටියට අවිද්‍යාව සහ තණ්හාව දක්වලා තියෙන්නේ ඒ නිසා නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි. يعني මේ අවිද්‍යාවෙන් ඔය දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම අවිද්‍යාව දුරු කරන්න එක මාර්ගයකුයි තණ්හාව දුරු කරන්න තව මාර්ගයකුයි තියෙනවා කියලා හිතන්න ගියොත් පැටලෙනවා.
අවිද්‍යාව දුරු කරගෙන යනකොට තණ්හාවක් දුරු වෙනවා. තණ්හාව දුරු කරගෙන යනකොට අවිද්‍යාවක් දුරු වෙනවා. ඒ නිසා මේ දෙකම බොහොම සමාන්තරව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද අපි අවිද්‍යාව නිසා තමයි තණ්හා කරන්නේ යමකට. මොකද අපි ගාව අවිද්‍යාව තියෙනවා නම්, අපි ගාව මෝහය තියෙනවා නම් අපි හිතනවා මේ යමක් තුලින් අපිට සැපයක් ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒකට ආසාවක් ඇති කරගන්නවා, තණ්හාවක් ඇති කරගන්නවා, ලෝභයක් ඇති කරගන්නවා. හැබැයි අපේ ප්‍රඥාව අවදි වෙලා මෙතන එහෙම ගන්න සාරයක් නැහැ, මෙතන එහෙම ගන්න ආත්මයක් නැහැ, මේ කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියලා ඒ අවිද්‍යාව දුර වෙලා යනවනම් අර හිතේ තියෙච්ච බැඳීම, ග්‍රහණය කරන ගතිය, උපාදාන කරන ගතිය, තණ්හා දුරු කරන ගතිය අනිවාර්යයෙන්ම බැහැරලා යන්න ඕන. ඒක කියන්නේ අර යථාභූත ඥාන දර්ශනය අනිවාර්යයෙන්ම නිබ්බිදාව පිණිස හේතු වෙනවා. යථාභූත ඥාන දර්ශනයක් අපි දේවල් පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න අපිට ඒ දේවල් වල තියෙන නිස්සාරත්වය වැටහෙන්නේ. මේ දේවල් වල තියෙන සාරවත් බවක් හෝ මනබන්ධනීය ගතියක් හෝ අපි ඇලී යුතුයි කියලා ගතියක් නෙමෙයි. ඒක අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. මේ දේවල් වල යථා ස්වභාවය, නිවැරදි අවබෝධය අපිට පැමිණෙන්න අපි මේ හොඳයි, සැපයි, නිත්‍යයි, සුබයි කියලා ගත්ත දේවල්ම ඒවා අනිත්‍යයි, මේක දුකයි, මෙතන ගන්න කියලා සාරයක් නැහැ, මගේ යටතේ පවතින්නේ නැහැ, මෙතන සුබයි කියලා ලස්සනයි කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න මේකේ යථා ස්වභාවයත් වැටෙන්නේ. එතකොට අර තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. ඒ නිසා මේ දෙක හරිම සමාන්තර විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. ඔව්. තණ්හාව දුරු කරන ප්‍රතිපදාව හරහාම අවිද්‍යාවක් දුරු වෙනවා. අවිද්‍යාව දුරු කරන ප්‍රතිපදාව හරහා තණ්හාවක් දුරු වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් පොඩි තේරුම ස්වාමීන් වහන්සේ බොහෝ සිද්ධිවා තිරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය ගෞරීට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ප්‍රශ්න අහන්න අවශ්‍ය කරන්නේ අද සාකච්ඡාවෙන් මතුවන ලෝභ ද්වේෂ මෝහ ගැන. එතකොට මට ස්වාමීන් වහන්සේ පුරුද්ද පුහුණු කරගෙන යන්නේ මම ඒ වගේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ද්වේෂයක් ඇති වුණොත් ඒ තරහ ඇති වෙන වෙලාවේ ඒ තරහ ශරීරයට දැනෙන විදිහ බලන්න තමයි මම පුහුණු වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ඒ කියන්නේ බඩේ නිකන් වර්ල්පූල් එකක් ඒ වගේ කැළඹීමක් එහෙම නැත්නම් රත් වීමක් මොකක් හරි ඒ ශරීරයට දැනෙන විදිහ. එතකොට ඒ පුහුණුව මත මට අර තරහක් එනකොටම ඒක අල්ලගන්න බොහෝ විට පුළුවන්. මට දැන් තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ එතකොට අද සාකච්ඡාව අනුව ඒ ශරීරයට ඒ දැනෙන තැන තමයි මට තියෙන විශේෂයෙන් පෙනෙන තැන. ඒ දේ ඇති වෙන්නේ මොන සිතුවිල්ල නිසාද කියන එකත් ඒ අනුව ලෝභ ද්වේෂ මෝහ හඳුනා ගැනීමත් අවශ්‍යද? හඳුනා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් අපේ දැන් ඔය හිතේ හටගත්ත ලෝභ ද්වේෂ මෝහ, රාග දෝෂ මෝහ අපිට ටුට්ටක් අපි ඒක හඳුනා ගන්නවා වෙනුවටනේ අපි දැන් කයට දාන්නේ. ඒ කියන්නේ කයට දාලා කයේ ඇතිවෙච්ච යම්කිසි සංවේදනාවන්, කයේ ඇතිවෙච්ච වෙනස්කම් හඳුනා ගැනීම එක උපක්‍රමයක්. අපි හොඳට කායානුපස්සනාවට යොමු වෙනකොට, කයට අවධානය යොමු කරනකොට අපි අර ඒ නරක සිතුවිලි, රාග ද්වේෂ මෝහයන් පෝෂණය කරන්න අපිට වෙලාවක් නැහැ. එහෙම නැත්නම් හිතට වෙලාවක් නැහැ. ඒ වෙනුවට අපේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන දැන් කයට. මේ කයට යොමු වෙච්ච පරිසරය තුළ දැන් මේ අවිද්‍යාව ආදී මේ දේවල් ආහාර නැතුව ඒගොල්ලෝ නිර්ආහාර වෙලා අන්න ඒ කෙලෙස් ස්වභාවය යටපත් වෙන්න ගන්නවා. ඒක නිකන් දුර වෙලා යනවා. ඉතින් එක අතකින් උපක්‍රමශීලී වැඩක් එතන තියෙනවා. ඒක කිසි දෙයක්ම වැරදි දෙයක් නෙමෙයි. අපි එකපාරටම අපිට ඍජුව හිතට අවධානය යොමු කරන්නේ නැතුව මූණට මූණලා මේ ක්ලේශයත් එක්ක අපි සටන් කරන්නේ නැතුව අපි පොඩ්ඩක් ඒ ක්ලේශය නිසා හටගත්ත මේ කායික සංවේදනයකට අවධානය යොමු කළා. ඒ සංවේදනයේ අපි වැඩි අවධානයක් වැඩි අවස්ථාවක් හිත පැවැත්වීම තුළින් අර ක්ලේශය පෝෂණය වෙන්න තියෙන මාර්ග ඔක්කොම ඇහිලා යනවා. එතකොට අන්න ක්ලේශයත් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. අර ඒක නිසා පැන නැගිච්ච මේ සංවේදනයත් ක්‍රමානුකූලව ෂය වෙලා යනවා. ඉතින් අනිත් පැත්තෙන් අපිට විශ්වාසයක් තියෙනවා නම් දැන් ඔන්න මගේ හිතේ සතියක් දිනලා තියෙනවා, හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා, හිත දැන් හොඳට පැහැදිලි බවක් තියෙනවා. ඒ නිසා මේ හිතේ පහළ වෙන ක්ලේශයක් අපි තෝරන හිතේ මොන හරි තරහක් පහළ වෙනවා. ඉතින් මේ අපි හිත ගැන අවධානයෙන් නම් ඉන්නේ.
මේ තරහ පහළ වෙන මොහොතේදී අපිට මේක හඳුනා ගන්න පුළුවන්. එතකොට ආයෙත් මේක තරහ පහළ වෙලා ඒ හරහා අර කායික සංවේදනාවක් නැති වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. මේ තරහ පහළ වෙන්නේ පළවෙනි දෙවෙනි සිතුවිලි හරියදීම ඔන්න අපිට තේරෙනවා. දැන් ඔන්න හිත කලින් නම් තිබුණේ බොහොම නිදහසේ, සාමකාමීව, රාග දේශ මොහ වලින් තොරවයි තිබුණේ. ඔන්න දැන් හිතේ රාගයක් පහළ වුණා, ඔන්න දැන් හිතේ ද්වේෂයක් පහළ වුණා, ඔන්න දැන් ආයෙ හිත පැටලුණා, ඔන්න ආයෙත් දැන් හිත කතන්දර ගන්න පටන් ගත්තා කියලා අන්න ඒ තේරෙනකොට අපිට කෙලින්ම හිත දිහා බලන්න පුළුවන්. හිත දිහා බලලා ඒ පහළ වෙච්ච ක්ලේශය, පහළ වෙච්ච අරමුණ හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම තුළ අපි ඒ ගැන සතිමත් වීම තුළ ඒක පෝෂණය කරන්න යන්නේ නැතුව සිටීම තුළ අන්න ඒක දුර වෙලා යනවා. ඒ නිසා මේ එකම විවිධාකාර ක්‍රම ඉතින් ඒ රාග දේශ මොහ හඳුනා ගැනීම සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒ සඳහා උත්සාහවන්ත වීම වටිනවා කියලා කියන්න පුළුවන්. හොඳයි පින් සිදෙනා තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ආරිට ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ගණනාංශ අවසරයි අද දේශනා කරු ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්නයක් සවන්නාංශ දැන් බොහොම සඳහන් කළා මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධම්ම ශ්‍රවණේ ආදි වශයෙන් ගිහිල්ලා මේ අවිච්ඡාව ඇති වෙනවා කියලා සවන්නාංශ එතකොට කෙනෙක් ධර්මයේ කියලා හිතාගෙනම ඒ කියන්නේ යා නොදැනුවත්ව ධර්මය අහලා ඊට පස්සේ ඒ කෙනා තුළ ධර්මයේ වගේ දෙයක් අහලා ඊට පස්සේ යා තුළ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා මේ ත්‍රිවිධ දුෂ්ටයෙන් අයින් වෙලා යම්කිසි ධර්මයක් අනුගමනය කරලා සවන්නාංශ යම්කිසි යම්කිසි දෙයක් අවබෝධ කරගත්තා කියලා නොදැනුවත්වම යා ඒ විදියට මුලා වුණ ස්වාමීන් ඒ වගේ කෙනෙකුට කොහොමද ස්වාමීන් එතකොට මේ අවිද්‍යාව දුරු කරගෙන එතකොට සාමාන්‍ය විදියට ධර්මය අසලා මේ වෙනාට වැඩි ඒක බාහිනක ස්වාමීන් ඒ වගේ කෙනෙක් අපි වෙනස් කරගන්නේ කොහොමද ස්වාමීන් එතන තියෙන අවදානම ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් මේ මුළු මාර්ගයේම යම් තැන්වල කියන්නේ මේ අර පිට්ෆෝල්ස් තියෙනවා. මේ යම් තැන් බොරු වලවල් තියෙනවා. ඇත්තටම අපි කතා කරේ නරක පැත්ත ගැන අද අපිට හොඳ පැත්ත ගැන ඊළඟ දවසේදී කතා කරන්න පුළුවන්. දැන් මේ මම පෙන්නලා තියෙන හොඳ පැත්ත ගැන. සත්පුරුෂ සංසේවයක් කරා සද්ධර්මයක් අහන්න හම්බ වෙනවා, ශ්‍රද්ධාව දියුණු වෙනවා, යෝනිසෝ මනසිකාරය දියුණු වෙනවා, සති සම්පජඤ්ඤය වඩනවා, ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්නවා, ඊළඟට කායික සුචරිතය, වාචික සුචරිතය, මනෝ සුචරිතය දියුණු කරනවා, සතිපට්ඨාන වඩනවා, බොජ්ජංග වඩනවා, විඥා විමුක්ති මට්ටමකටපත් වෙනවා කියලා. මේ යහපත් පැත්ත ඊළඟ දවසේදී අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ මට්ටම් වලදීත් ඉතින් මේක මේ දවසකින් දෙකකින් වෙන වැඩක් නෙමෙයිනේ. ඉතින් හරි එක අතින් හරි ප්‍රායෝගික මාර්ගයක් තියෙනවා. ඉතින් මේ මට්ටම් වලදීත් සමහරවිට අපේ අතරමඟදී අසත්පුරුෂයෙක් අසුර කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට අසත් ධර්මයක් අහන්න සිද්ධ වෙනවා. වැරදි දෙයක් අහන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි වැරදි දෘෂ්ටි වලට වැටුණොත් ඉතින් යම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මහත්ය අහලා ඇති ඔය මූලපරියාය නෙමෙයි බ්‍රහ්මජාල සූත්‍රයේදී. බ්‍රහ්මජාල සූත්‍රයේදී එහෙම භාගතුන් වහන්සේ කියනවා මේ සමාධිලාභීන්ටම ඇති වෙන විවිධාකාර දෘෂ්ටි. කියන්නේ හිතේ විවිධාකාර දැන් සෑහෙන ඒකාග්‍රතාවයක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ බඳු ඒ සමාධිලාභී වුණත් හිත වැරදි පැත්තකින් ගියොත් අයෝනිසෝ මනසිකාරයකට වැටුනොත් එහෙම නැත්නම් සද්ධර්මයක් අහන්න නොලැබුණොත් එතකොට වැරදි දෘෂ්ටි වලට හිත යන්න ඉඩ තියෙනවා. ඒ නිසා එක අතකින් ටිකක් ඒ බඳු මට්ටමකදී දැන් මහත්ය කතා කරනවා වගේ මට්ටමකදී එක අතකින් කියන්න තියෙන සත්පුරුෂ අසුරක්ම තමයි වටින්නේ. එයා අර තමන් සියල්ල දන්නවා කියලා හිතා ගන්න නැතුව තමන් දැන් ඔන්න අධිගමලාභී කියලා මේ හිතා ගන්න යන්නේ නැතුව තමන්ගේ හිතේ තව කෙලෙස් තියෙන්න ඉඩ තියෙනවා. මම තව ටිකක් නිහතමානී විය යුතුයි. තව සත්පුරුෂ අසුරක් මම ලබන්න ඕනේ කියලා අන්න එහෙම අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් ගැලවීමක් තියෙනවා. එහෙම නැතුව අපි මේ මාර්ගයේ වඩද්දිත් අපි හිතාගත්තොත් මම දන්න එකමයි හරි අනිත් අය දන්නේ නැහැ. අනිත් අය දන්න දේවල් අනිත් සියලුම දේවල් ඔක්කොම මේ හිස් දේවල් තමන්ම විතරයි දන්නේ තමන්මයි හරි කියලා හිතාගත්තොත් ඔන්න ඉතින් අපි සත්පුරුෂයන් අසුරෙන් අයින් වෙනවා. අපි ඔහේ තනියම අපිම දන්න දේක
දන්න දෙයක් නිවැරදි කියලා හිතා ගන්න පටන් ගන්නවා. ඒ වෙනුවට අපිට පුළුවන් නම් බොහොම මේ නිහතමානී වෙලා සත්පුරුෂ ඇසුරක් ලැබමින් යම් යම් නිවැරදි ධර්ම සාකච්ඡාවල නිරත වෙමින් තව තව ධර්මය විමර්ශනය කරමින් අපිට යන්න පුළුවන් නම් එතකොට අපේ තියෙන දුර්වලතාව අපිට හඳුනා ගන්න පුළුවන්, අපිට වැරදිලා තියෙනවා නම් හදා ගන්න පුළුවන්. ඒ වගේමයි තවත් දෙයක් තමයි දැන් අපි හිතමු දැන් මහත්තයා කතා කරන්නේ ටිකක් දහමක් දියුණු කරපු කෙනෙක් ගැනනේ. ඉතින් ඒ බඳු දියුණු කරපු මට්ටමකදී යාට පුළුවන් ටිකක් තමන්ව පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ අපේ සම්පූර්ණයෙන්ම අනිත් අයව ඇසුරු කරන්නේ නැතිව හුදේකලාව එහෙම ගත කළ යුතු කාලයකුත් තියෙනවා. එහෙමත් අපිට දවසේ පොඩි වෙලාවක් ගත කරන්න සිද්ධ වෙනවා. නමුත් අපේ හිතේ දහමක් දියුණු වෙලා තියෙනවද? අපේ හිතේ රාග දේශ මොහ සෑහෙන පමණකට දැන් දුර වෙලා තියෙනවද කියලා තේරුම් ගන්න නම් ටිකක් විෂම පරිසරයකදී එහෙමත් නැත්නම් ටිකක් බාධක බහුල පරිසරයකදී අපේ හිත හැසිරෙන්නේ කොහොමද කියලා අපිටම පරීක්ෂා කරලා බලන්නත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගෙදරදී ඔන්න මනක් භාවනාවක් වඩනවා. බොහොම සම්සුන් පරිසරයක් තියෙනවා. අපිටම අපි ඔන්න හොඳට හිත ඒකාග්‍ර වෙනවා, හිත සමාධිමත් වෙනවා. ඉතින් හොඳට අපිටම ඔන්න අපි ගෙදර මේ පරිසරය හදාගෙන තියෙනවා. අපි බණ භාවනා කරනවා. හොඳයි. නරක නැහැ. හැබැයි අපේ හිතේ කොයිතරම් දුරට ඉවසීමක් දිනු වෙලා තියෙනවද? කොයිතරම් දුරට රාගය ප්‍රහාණය වෙලා තියෙනවද? ද්වේෂය ප්‍රහාණය වෙලා තියෙනවද? මෝහය ප්‍රහාණය වෙලා තියෙනවද කියලා බලා ගන්න සමහරවිට මේ පරිසරය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ බඳු අපේ කෙලෙස් මේ තාමත් කොච්චර තියෙනවද කියලා තේරුම් ගන්න ටිකක් කෙලෙස් බරිත පරිසරයකට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. එතකොට බලන්න පුළුවන් සමහරවිට ඔන්න අපේ ඔන්න බස් එකකට නගිනවා. බස් එකකට නැග්ගාම ඔන්න සමහරවිට වටේ පිරිස විවිධාකාර විදිහට කටයුතු කරනවා. ඒකින්න කොන්දොස්තර මහත්තයා විවිධාකාර විදිහට කටයුතු කරනවා. ඒ හරහා ඔන්න අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. එහෙම නැත්නම් ඔන්න අපි දරුවොත් එක්ක යම් යම් කටයුතු වල නිරත වෙනවා. එතකොට ඒ අය අපිට නොරුස්නා දේවල් කරනකොට ඔන්න අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. එහෙම නැත්නම් අපේ අසල්වාසීන්ගේ කටයුතු කරද්දී ඒ අය අපි අකමැති දේවල් කරද්දී ඔන්න අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. අපි රාජකාරී කටයුතු වල නිරත වෙනකොට ඒ අය එතන ඉන්න අනිත් පිරිස අපි කැමති දේ නොකරනකොට ඔන්න අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. මෙන්න මේ වගේ අපි අර එදිනදා කටයුතු වලදී අනිත් පිරිසත් අපි ඇසුරු කරද්දී ඒ ටිකක් අමාරු තැන්වලදී තමයි අපේ තියෙන හිතේ වර්ධනය අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේකත් හරියම නිහතමානීව කරන්න අවශ්‍යයි. නිහතමානීව අපි හිත ගැන අවධානයෙන් ඉඳිමින් ටිකක් ඒ අසීරු තැනකට දාලා බලනවා මේ උමනාවෙන් දාන්න කියනවා නෙමෙයි. මේවා ඉතින් අපේ ජීවිතේදී ඕන තරම් සිද්ධ වෙනවනේ. ඉතින් මේ බඳු තැනකදී අපි හොයලා බලන්න ඕනේ මගේ හිත දැන් කොහොමද හැසිරෙන්නේ? මට පුළුවන් දැන් හිතේ රාගයක් ඇති කරගන්න නැතුව අනිත් අයත් එක්ක කටයුතු කරන්න. මට පුළුවන් හිතේ ද්වේෂයක් ඇති කරගන්න නැතිව අනිත් අයත් එක්ක කටයුතු කරන්න. මට පුළුවන් මගේ හිතේ තියෙන පැහැදිලි බව, සංසුම් බව, ඒකාග්‍රතාවය, සමාහිත භාවය, නිවිච්ච ගතිය රැකගෙන අනිත් අයත් එක්ක කටයුතු කරන්න පුළුවන්ද කියලා එහෙමනම් අපිම පරීක්ෂා කරලා බලන්න සිද්ධ වෙනවා. එහෙමයි සන්නස. ඒක සන්නස මේ සූත්‍රයට අනුව දැන් මේ සූත්‍රයේ මුල්ම අංකය සත්පුරුෂාශ්‍රය කියලා තිබුණාට සන්නස මේ අපි මාර්ගයේ ගමන් කරන තාක්කල් යම්කිසි මාර්ගඵලයකට ලැබෙන තාක්කල් සත්පුරුෂාශ්‍රය තා අවශ්‍යයි සන්නස කියන එක මට තේරෙනවා. එහෙම කියනද සන්නස තේරුම් ගන්න. ඔව් සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒ කියන්නේ දැන් එක අවස්ථාවකදී අර මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවානේ භාගතුන් වහන්සේ මේ මුළු සද්ධර්ම ගමන් මාර්ගයේම මේ සම්පූර්ණ ප්‍රතිපදාවම තමන් වහන්සේට වැටහෙනවයි කියලා කියනවා මේ සත්පුරුෂ සංසයෝනේ කියලා මේකේ භාගයක්. හැබැයි ඒතකොට බුදුහාමුදුරුවෝ කියනවා නෑ නෑ එහෙම කියන්න එපා ආනන්ද. මේක මේ අඩක් නෙමෙයි භාගයක් නෙමෙයි මුළු සම්පූර්ණ මාර්ගයම. ඒ කියන්නේ මුළු නිවන් දකින්න ප්‍රතිපදාවම සත්පුරුෂ සංසයෝනේ මත පදනම් වෙලා තියෙනවා කියලා කියනවා. එතෙන්දී විශේෂයෙන්ම ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ප්‍රධාන සත්පුරුෂයා බවට පත් වෙනවා, කල්යාණ මිත්‍රයා බවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේව තව තව ආදර්ශයට ගනිමින්, උන්වහන්සේ දේශනා කරපු දහමක් තව තව ආදර්ශයට ගනිමින්, ඉස්සරහින් තියාගනිමින්. ඒ වගේම මේ බඳු දහමක් දියුණු කරන යම්කිසි කල්යාණ මිත්‍ර පිරිසක් ඉස්සරහින් තියාගනිමින්, ආදර්ශයට ගනිමින්, ඒ අය ඇසුරු කරමින් ගමන යන්න තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ අපිට මෙඩිටේෂන් එක කරන්න භාවනාව වැඩසටහනක් කරන්න පුළුවන් වේවිද? පුළුවන්.
කට්ටිය කැමති නම් මට පොඩ්ඩක් නිකන් මේ මෙහෙවීමක් කරන්න පුළුවන්, ගයිඩ් කිරීමක් කරන්න පුළුවන්. කීප දෙනෙක් ඒක ගැන විමසලා තිබුණා. ඒකයි ඔබ වහන්සේට ඉදිරිපත් කළේ. හරි, කමක් නැහැ. අපිට කරන්න පුළුවන්. එහෙමනම් අපි ටිකක් තැම්පත් වෙන්න පුළුවන් දැන්. තැම්පත් වෙලා වාඩි වෙන්න. වෙන විශේෂ ප්‍රශ්න නැතුව ඇති කියලා ඉතින් අපි විශ්වාස කරනවා. එහෙනම් අපි දැන් කෙටි වෙලාවක් සංසුන්ව වාඩි වෙලා කෙටියෙන් අපේ ඉඳගෙන කරන භාවනාවක නැත්නම් සතිමත් ඉඳ ගැනීමකටයි දැන් සූදානම් වෙන්නේ. කය තැම්පත් කරලා වාඩි වෙන්න. හිත සැහැල්ලු කරගන්න. S2 මුරුදු විදිහට පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරනවා. දැන් අපි හොඳට සුවසේ වාඩි වෙලා ඉන්නවා. බලන්න Tamanට මේ වාඩි වෙච්ච ඉරියව්වේ සුවය සැහැල්ලුව දැනෙනවද කියලා. හිස කෙලින් තියෙනවා. S2 පියවිලා තියෙනවා. තොල් දෙක ස්පර්ශ වෙලා තියෙනවා. අපේ නළල රැලි ගැන්විලා නැහැ. දිව තල්ලට තියලා තද කරගෙන නැහැ. මුළු මුහුණම කොහොම සැහැල්ලුයි. මුහුණේ කිසිම මාංශ පේශියක් තද වෙලා හිර වෙලා නැහැ. හිස කෙලින් තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. උරහිස් ආයාසයෙන් ඔසවගෙන නැහැ. අත් දෙක ඔඩොක්කුව මත තැම්පත් වෙලා තියෙනවා. අත් දෙක හැබැයි තද කරලා හිර කරලා නැහැ. කොහොම සෑහලුවෙන් තියෙනවා. උඩුකය ඍජුව තියෙනවා. අපි ඉඳගෙන ඉන්න නිසා උඩුකයේ බර අපි වාඩි වෙලා ඉන්න ආසනය මත යම් පීඩනයක් ඇති කරනවා. බලන්න මේ පීඩනය හඳුනා ගන්න පුළුවන්. මේ තෙරපීම, මේ තද ගතිය, බර ගතිය හඳුනා ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට අපේ පාද නැමිලා තියෙනවා. සමහර විට යටිපතුල් පොළොව මත ස්පර්ශ වෙනවා. එහෙම නැත්නම් අපි එළමිනේ වතාගෙන නම් ඉන්නේ. මේ පාදයේ ධාරය එක පැත්තක් පොළොව මත ස්පර්ශ වෙනවා. අපි බොහොම සුවසේ වාඩි වෙලා ඉන්නවා. අපි දීර්ඝ ගමනක් ගිහිල්ලා වෙහෙසිලා පැමිණිච්ච කෙනෙක් tempat වෙලා වාඩි වුණාම සුවසේ වාඩි වුණාම යම් පහසුවක්, සුවයක්, සැහැල්ලුවක් කයට දැනෙනවා. අන්නේ සැහැල්ලුව, සුවය Tamanට දැනෙනවද කියලා බලන්න. භාවනාව බරක් කරගන්න එපා. මෙතෙන්දී අපි කිසිම බරපතල දෙයක් කරන්නේ නැහැ. අපි බලන්නේ අපේ කයත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන්ද කියලායි. භාවනාවේ ආරම්භය සිද්ධ වෙන්නේ මේ කයට හිත ගැනීමෙන්, කායානුපස්සනාවෙන්. කායානුපස්සනාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අපි දැන් මේ හදන්නේ අපේ ඉරියව්වට අපේ අවධානය ගන්න. කයට සැහැල්ලුවෙන් හුස්ම ගන්න ඉඩ දෙන්න. හිතලා හුස්ම ගන්න යන්න එපා.
දැන් සමහරවිට අපිට පුංචි පුංචි සද්ද ඇහෙනවා. හිතටත් සමහර විට පොඩි පොඩි සිතුවිලි එනවා. අපේ කයෙත් යම් යම් සියුම් වේදනාවන් දැනෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ අවධානය වර්තමානයේ මේ මොහොතේ තියෙන බවට සාක්ෂි සපයනවා. පොඩ්ඩක් මේ වර්තමාන මොහොතට අවදි වෙන්න බලන්න. අතීතයේ සම්බන්ධයෙන් හිතේ සිතුවිල්ලක් පහළ වුණොත් ඒ ඔස්සේ යන්න එපා. හිමීට මතකයක් කියලා ඕනනම් නැවතත් මේ වර්තමාන මොහොතට හිත ගන්න උත්සාහන්ත වෙන්න. මේ මතක සටහන් අගය කරමින් ඒවා රස විඳින්මින් දිගට යන්න එපා. යම් යම් අනාගත බලාපොරොත්තු ඔස්සේ අපේක්ෂාවන් ඔස්සේ සැලසුම් ඔස්සේ හිත යන්න ඉඩ තියෙනවා. ඒ ඔස්සේ දිගට යන්න එපා. ඒවට වටිනකමක් දෙන්න යන්න එපා. ඒක පස්සේ කරන්නම් කියලා පැත්තකට දාලා දැන් මේ වර්තමාන සරල මොහොතට නැත්තම් සරල අත්දැකීමට අවධානය ගන්න. මේ වර්තමානයේ දැනෙන දේ හරිම සරලයි. හරිම ඍජුයි. මේ දේවල් දැනගන්න අපිට හිතන්න අවශ්‍ය නැහැ. අපිට මේ දේවල් බොහොම ඍජුවම දැනෙනවා. හිත සංසුන්ව තියාගෙන මේ දැනෙන දේවල් වලට මදක් අවදියෙන් ඉන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. හොඳට කයට හිත පැමිණියා නම් කයේ මේ හුස්ම ගැනීමත් එක්ක සිද්ධ වෙන යම් යම් චලනයන් අපිට හඳුනා ගන්න පුළුවන්. හුස්ම ගැනීමත් එක්ක අපේ උදර ප්‍රදේශය ඉස්සරහට නෙරාගෙන එනවා, පිම්බෙනවා. ඒ වගේමයි හුස්ම පිට කරනවත් එක්ක ආපස්සට යනවා, හැකිලෙනවා. මේ පිම්බීම හැකිලීම අරමුණු කිරීම බොහෝම පහසුවෙන් අපේ සිහිය දිනු කරගන්න තියෙන උපක්‍රමයක්. ඉතින් අද අපි ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරමු. අවධානය ටිකක් උදර ප්‍රදේශයේ පවත්වන්න. තමන්ගේ හිතේ අවධානය උදර ප්‍රදේශය ආශ්‍රිතව පවත්වන්න. ඒත් එක්කම මේ උදරයේ සිද්ධ වෙන චලනය හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න. බලෙන් පුම්බනවා හකුලවනවා නෙමෙයි, කයට කැමති විදිහට හුස්ම ගන්න ඉඩ දීලා අපේ උදර ප්‍රදේශයේ අපේ අවධානය පවත්වමින් ඒ චලනයට හිත යොදලා ඒක හඳුනා ගන්න පුළුවන්ද කියලා බලනවා. හිත එහෙ මෙහෙ දුවනවා නම් පිම්බෙන වෙලාව දැනගන්නකොට නැත්නම් පිම්බීම දැනගන්නකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් 1යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට හැකිලීම දැනගන්නකොට හැකිලෙනවා කියලා නැත්නම් 2යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. කලබලයක් නැහැ. අදිස්සියක් නැහැ. ඊටාම සරල වැඩක් තමයි අපිට කරන්න තියෙන්නේ. මෙන්න මේ සරල බව අගය කරමින් මේ කටයුත්ත දිගට කරගෙන යන්න.